තැනයි අදත් අපි සුපුරුදු පරිදි 2018 ජූනි මාසේ 21 වෙනි බ්‍රහස්පතින්දා දිනේ එකතු වෙන්නේ අභිධර්ම දේශනාවට සහ සාකච්ඡාවටයි. අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් අප හා එක් වෙනව නව ශ්‍රී ලංකේ සිට පූජ්‍යපාද වැඩිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ නියමිත දහම් කරුණු අපට කියා දෙන ලෙසට. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේට සියලුම ධර්මයන් පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥාණයෙන් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කොට ගත්තා වූ කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතිව సంతానගත සියලුම ක්ලේශ ධර්මයන් විනාශ කොට පිරිසුදු කරගත්තා වූ නිර්වාණ ධාතුව අවබෝධ කොට ගත්තා වූ මාර්ගයේ ਸਰවාකාරයෙන් වැඩුවා වූ ඒ ධර්මයන් ලෝකයාට මහත් කරුණාවෙන් දේශනා කොට වදාළා වූ අනන්ත ධර්මයන්ගෙන් පෙරුණා වූ సంతాනයක් ඇති සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේට ධර්ම රාජානන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් උතුම් නුවණින් දැනවදාලා වූ දැකවදාලා වූ සියලුම සත්වයන්ට නිර්වාණ ධාතු හෙළි කරන්නා වූ පෙන්වා දෙන්නා වූ නවලෝතර ශ්‍රී සත් ධර්ම රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවෙන් සැනසී වදාලා වූ සුපටිපන්නාදී ගුණයන්ගෙන් සමලංකృత වූ ආහුණේයාදී ගුණයන්ගෙන් පිරුණා වූ ජීවිත ඇති මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ බුද්ධ රත්නයේ ආනුභාව බලයෙන් ධම්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ ආනුභාව බලයෙන් තුනුරුවන් වන්දනා කිරීමේ මෙනෙහි කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අසාගෙන සිටින්නා වූ මේ පින්වත් සියලු දෙනාම මේ මොහොත දක්වාම වඩාගත්තා වූ රැස් කරගත්තා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ කියලා දෙන්නා වූ ධර්ම කාරණා ටික සෑම දිනාටම හොඳින් වටහා ගන්නට තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට ලැබේවා. සෑම දිනාට මේ සඳහා නික්ලේශී චිත්ත පරිසරයක් ගොඩ නැගේවා. නීවරණ ධර්මයන්ගෙන් පීඩාවක් නොවිඳීවා. සමාධිගත වූ හිතින් සිහියෙන් නුවණින් ක්‍රියාත්මක වුණා වූ හිතින් සෑම ධර්ම කාරණයක්ම හොඳින් වටහාගෙන හොඳින් තේරුම් අරගෙන ඒ මාර්ගයක් හැටියට වැඩි දියුණු කරගෙන උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද අපිට මේ ධර්ම සාකච්ඡාව තුලින් අපිට තියෙන්නේ කතා කරන්නට විශේෂ ධර්ම කාරණයක්. ඒ තමයි අනන්තර ප්‍රත්‍යයට අනුකූලව විසර්ජනා වාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන. අපි මීට කලින් කියන්නේ විසර්ජනා වාර හේවත් වීති වාර තුනක් කියවලා තියෙනවා.
හේතුපත්‍රේ ප්‍රත්‍යයටතේ වීති වාර අපි 7ක් කතා කළා. ඊළඟට ආරම්මන ප්‍රත්‍ය යටතේ විසර්ජනා වාර අපි කතා කළා 9ක්. ඊට පස්සේ පසුගිය අධිපතිපත්‍ය අපි කතා කරපු අධිපතිපත්‍ය යටතේ අපි විසර්ජනා වාර 10ක් කතා කළා. දැන් අපි අනන්තර ප්‍රත්‍යයට ඇවිල්ලා තිබෙනවා. ඒ අනන්තර ප්‍රත්‍ය යටතේ අපිට ඒ අනන්තර ප්‍රත්‍යේ ක්‍රියාත්මක වෙන ධර්ම වාර ගානක්, වීති වාර ගානක්, විසර්ජනා වාර ගානක් තිබෙනවා 7ක්. ඒ ධර්ම කරුණ ටික තමයි අපි අද මේ පිංගතුන් එක කතා කරන්නේ ධර්ම මනසිකාර්යය පවත්වන්නට වෙන්නේ. මේට පෙර අපි අනන්තර ප්‍රත්‍ය පිළිබඳව කියලා තිබෙනවා, කතා කරලා තිබෙනවා, සාකච්ඡා කරලා තිබෙනවා. ඒ උනත් ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2500කට පමණ පසුව ඉන්නා වූ අපිට යම් යම් ආකාරයෙන් ඒවා අමතක වෙන, මතක නැති වෙන ස්වභාවයක් ඔය තියෙනවා නම් ඒක නැවත අපි ක්‍රියාත්මක කරවා ගන්නට මේ විදිහට හිතමු. අනන්තර ප්‍රත්‍ය කියන එක වටහා ගන්නේ නැතුව ඒකට අදාළ ධර්ම පරිසරය හිතට නැවත මතු කරගන්නේ නැතුව මේ කාරණේ තේරුම් ගන්නට අමාරු වේවි. ඒක නිසා අපි තේරුම් ගන්න මේ කාරණය ඒ තමයි මේ අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ පළමුවෙන් පහළවන්නා වූ සිතක් යම්කිසි වෙලාවක මේ වර්තමානයේ පහළ වෙන සිත. ඒ සිත ඇති වෙන්නේ සදාකාලිකව ඉන්ට හයියක් යම්මක් ඇතිව නෙවෙයි. ඒක ධර්ම ස්වභාවයක්. හිතක් ඇති වෙනවා යම්කිසි චිත්ත බලවේගයක්, චිත්ත ධර්ම ස්වභාවයක්, චිත්ත ගුණ විශේෂයක් මතු වෙනවා. ඒ චිත්තේ මතු වෙලා ඒක ක්ෂණයකින් නැති වී යනවා. ඉන් අනතුරුව තව හිතක් පහළ වෙනවා. ඒකත් පෙර පරිද්දෙන්ම නැති වෙලා යනවා. ඔය හට ගැනීමේ ගතිය, නැති වී යෑමේ ගතිය ඒකට අදාළ ලක්ෂණ දෙකක්. මේ සිත් චිත්ත ධර්ම, මේ චිත්ත ගුණ මේවා පහළ වෙන්නේ අර ධර්ම දෙකට යටත්වයි. ඒ කියන්නේ හට ගැනීමත් නැතිවීමටත් යටත්වයි. හැබැයි යමක් පහළ වෙනවා, ඇති වෙනවා. චිත්තය කියලා නම් කරගෙන ඒක පහළ වෙනවා. ඒ ධර්මය, ඒ හිතක් පහළ වුණාම ඒ ධර්මය, ඒ චිත්තය, ඒ චිත්තය කියන ධර්ම විශේෂය, බල විශේෂය, ගුණ විශේෂය නැති වී යන්නේ, කැඩිලා යන්නේ. ඒට ගැළපෙන විදිහේ තවත් හිතකට නෑකමක් හදා දීගෙනමයි. නෑකමක් යම්කිසි ඉස්සරහට තමන්ගෙන් පස්සේ අඩුවක් නොවේවා, තමන්ගෙන් පස්සේ එතන හිස්තැනක් නොවේවා කියන්න වගේ හරියටම ඒ නැති වී යන්නා වූ හිතට ගෑවිගෙන සමාන ගුණ ඇති නියම යම්කිසි ධර්ම ස්වභාවයකට යටත් හිතක් පහළ කරන. එහෙම නැත්නම් පළවෙනි සිතින් දෙවෙනිය එකට නිකන් නැගිටින්ට නිකන් කූද්දාගෙන යනවා වගේ එකක්. තමන් නැති වෙලා යනවා. හැබැයි ඊළඟ එකට නිකන් යම්කිසි බලයක් විසික් කරන්නාක් මෙන් අනිත් එක්කිනාට නිකන් කූද්දාගෙන ඇහැරවාගෙන යන්නාක් මෙන් මේ කරන ගතියක් තියෙනවා ඔය හිතවල. ඒකනේ අපිට මේ වැඩේ
අපි කොච්චර හිතුවත් දිගට හිත පහළ වෙනවනේ. අපිට මේ සසර යන්ට වෙලා තියෙන්නේ ඔය වැඩේ හින්දා හිතේ. මේක නවතින්නේ නැහැ. ඒක නිසා මේ හිතවල තිබෙනවා පරම්පරාව අනුයාතව ඉස්සරහට එකක් හැදේවා කියලා. හැදෙන්න පරිසරය හදාගෙන ගැම්මක් හදාගෙන එහෙම ශක්තියක් විසි කරගෙන නැති වියන ගතියක් තිබෙනවා. එතකොට ඒක තියෙන්නේ මේ නැති වී යන හිතේ තියෙන්නේ. පසුව ඒකට ගුණය විසික් කරන ශක්තිය දෙන ඔය ගතිය කියනවා මේ අනන්තර ප්‍රත්‍ය ගුණය කියලා. අනන්තර ප්‍රත්‍ය ශක්තිය කියලා. එහෙම එකක් නැතුව පහළ වෙන්නේ නැහැ අනන්තර ප්‍රත්‍ය ශක්තිය. ඒක නිසා තමයි හිතක් කැඩෙනකොට ඒකට සමාන හිතක් පහළ වෙන්නේ. ඒ සිත් පහළ වීම තමාගේ වගේම වෙන්න ඕනේ නැහැ. තමාගේ වගේ වෙන ඒවාක් තියෙනවා. තමා වගේ නොවන ඒවත් තිබෙනවා. හැබැයි ඊළඟ හිත හරියට ගැළපිලා වැටෙන්න තමයි ඕක හදන්නේ. ඔන්න ඔය ගතිය, ඔන්න ඔය ශක්තියට කියනවා අනන්තර ප්‍රත්‍ය ශක්තිය කියලා. අනන්තර ප්‍රත්‍ය කියලා. එතකොට මේ තව එකක් අපි දැනගන්න ඕනේ. හිත පහළ වීම අරහෙන් මෙහෙන් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් හිත පහළ වීම උඩින් පල්ලෙන් එහෙන් මෙහෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ තියෙනවා මේ චිත්ත නියාමයක්. එක්තරා චිත්ත ක්‍රමවේදයක්. සිත් පහළ වෙන පිළිවෙලක්. ඒක ධර්ම ස්වභාවයක්. ඇත්තට මේක ධර්ම ස්වභාවයක්. කවුරුවත් පාලනය කරන පාලකයෙක් යටතේ තිබෙන එකක් නෙවෙයි ඒක. ඒක ධර්ම ගුණ විශේෂයක්. චිත්ත නියාමයකට, චිත්ත රැල්ලකට, චිත්ත ධර්ම ස්වභාවයකට යටත්ව ඒකට අනුකූලව හිත පහළ වෙනවා. එතකොට දිගටම හිත පහළ වෙනවා. අපි ඒ හිත පහළ වෙන විදිය ගැන කතා කළා මීට ඉස්සර වෙලා. මීට ඉස්සර වෙලා කතා කරා ඒ තමයි චිත්ත වීතියක් කොහොමද ඇති වෙන්නේ කියලා. ඒ චිත්ත වීතිය ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. මතක් කරගන්න ඕනේ. දැනුවත් වෙලා තියෙන බව හැබෑව මං හිතන්නේ අපේ පින්වතුන් ඒ දේශනා කරපු දේශනාවල් වරින් වර අහනවා බලනවා ඇති. නමුත් මෙතෙන්ටත් අපි ඒක නැවත අලුත් කරගමු. චිත්ත වීති තිබෙනවා පංචද්වාර ආවර්ජන චිත්ත වීති, මනෝද්වාර ආවර්ජන චිත්ත වීති. ඔය ඇවිල්ලා ద్వාරික වශයෙන් සංග්‍රහ කරන විදිය. හැබැයි මේ අද කතා කරන්නේ චිත්ත වීති කතාවක් තමයි. මේකට කියන්නේ අපි මේ කියන චිත්ත වීති නෙමෙයි, මේකට කියන්නේ විසර්ජනාවාර චිත්ත පෙළ කියලා. දැන් මේ මොහොතේ කියන්නේ අපි ඉස්සරලා කතා කරපු චිත්ත වීති. කොහොමද එන්නේ? භවංග චලන, භවංග උපච්ඡේදය, ඊට පස්සේ පංචද්වාරාවර්ජන, ඊට පස්සේ බාහිරට ගත්තොත් එහෙම චක්කු විඥාන, හරි සෝත විඥාන හරි. අපි කියමු චක්කු විඥානය කියලා. ඊළඟට පටිච්චනය, සම්තීරණය, වොත්තපනේ. ඊට පස්සේ ජවං වාර 7ක් යනවා. ඊළඟට
තදාරම්මන වශයෙන් දෙකක් යනවා. ඊට පස්සේ නැවත භවාංගයට යනවා. බලන්න මෙතන චිත්තක්ෂණ 17කට ගොනු වුණා වූ චිත්තක්ෂණ 17කින් තිබෙනා වූ සිත් පෙලක්, සිත් වැලක්, සිත් පරම්පරාවක් යනවා පීරියට. ඕක මේ නිර්මාපකයක් නැතුව දේව අධිකාරීත්වයක්, බ්‍රහ්ම අධිකාරීත්වයක්, පුද්ගල අධිකාරීත්වයක් නැතුව, ඊශ්වර අධිකාරීත්වයක් නැතුව ක්‍රමානුකූලව දිගට යනවා. මේකේ තියෙන හැම සිතකම තිබෙනවා පළමුවෙන් පහළවන්නා වූ සිතෙන් දෙවෙනි එකට නිකන් අමුතු ගැම්මක් තල්ලු වේගෙන ඇතිල්ලීගෙන අනිත් එක්කිනා ඊළඟ එක්කිනා කූද්දාගෙන ඇහැරවාගෙන නැගිට්ටවාගෙන යන ගතියක් කොයි සිත් පිළේ තිබෙනවා. ඒකින්ද තමයි පළවෙනි එක්කිනා නැති වෙනකොට දෙවෙනි එක්කිනා, දෙවෙනි එක්කිනා නැති වෙනකොට තුන්වෙනි එක්කිනා, තුන්වෙනි එක්කිනා නැති වෙනකොට හතරවෙනි එක්කිනා ওই විදිහට යන්නේ. එතකොට ඒ පේලිවල අර කූද්දන ගතිය දෙවෙනි එක්කිනාට නිකන් මේ දෙවෙනි එක්කිනාට උපදින්න ශක්තියක් හලාගෙන විසි කරගෙන තට්ටු කරගෙන වගේ යන ගතියට කියන අනන්තපත්‍ය කියලා. මෙතන පරිස්සම් වෙන්න ඕන තැනක්. මම පාවිච්චි කරා වචනයක් මෙන්න මෙහෙම. ඒ තමයි දෙවෙනි එක්කිනාව කූද්දගෙන ඇහැරවාගෙන යනවා වගේ කියලා. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. දෙවෙනි එක්කිනා ඇහැරවන්ට නම් පළවෙනි එක්කිනා යනකොට දෙවෙනි එක්කිනා ඇවිල්ලා ඉඳලා ඉන්න ඕනේ. ඒක නිසා පළවෙනි එක්කිනා නැති වෙන්නේ දෙවෙනි එක්කිනාවට පස්සේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක නෙවෙයි මම අදහස් කළේ. මෙයා නැති වෙනකොටම අනිත් එක්කිනා මෙයාගේ ඥාතිත්වය, මෙයාගේ පිළිවෙල, ශක්තිය, ආනුභාවයෙන් ටිකක් අරගෙන මතුවෙන එකයි මේ කිව්වේ. ওই විදිහේ වැඩක් තියෙනවා. දැන් ඕකට කියනවා මොකද්ද? අර දෙවෙනි එක්කිනාව මේ පළවෙනි හිත ඊළඟ එක්කිනාට ශක්තියක් වේගන යන ප්‍රත්‍යක් වේගන යන ගතියට කියනවා අනන්තර ප්‍රත්‍ය ස්වභාවය කියලා. අනන්තර ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඕක මේ දිගටම සිද්ධ වෙනවා. දිගටම සිද්ධ වෙන අපි ඔය විශේෂිත ස්ථාන කීපයකුත් ඔගෙන කතා කරා. අපි ඒක පස්සට තියාගමු. නැත්නම් මේකේ ට්‍රැක් එකෙන් අවුට් වෙන්න පුළුවන්. දැන් ඔය අනන්තර ප්‍රත්‍ය ගැන කිව්වේ. එකම එක තැනක් අපි හිතා ගන්න ඕනේ. ඒක විශේෂයි. මේක තේරුම් ගන්නට ඒ තමයි අපි කතා කරනවා මේ අභිධර්ම විග්‍රහය යටතේ අභිධර්ම විස්තරය යටතේ ධර්මතා හතරක් ගැන අපි කතා කරනවා. ඒ තමයි චිත්ත ධර්ම, චෛතසික ධර්ම, රූප ධර්ම, නිර්වාණ ධර්ම. මේ ධර්ම ස්වභාව හතර තමයි මේ මූලික පරමාර්ථ ධර්ම හැටියට මේ අභිධර්මයේ කියන ධර්ම විග්‍රහය යටතේ අපි කතා කරන්නේ. සමහර අවස්ථාවලදී තිබෙනවා ඔය ආරම්මන ප්‍රත්‍ය වෙන කතා කරනකොට ඔය හතරම එක්කාසු වෙනවා. ඒ කියන්නේ නියෝජනය වෙනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ ආරමුණු වීම වශයෙන්. සමහර වෙලාවට නිර්වාණය අයින් වෙලා චිත්ත, චෛතසික, රූප විතරක් වැටෙනවා. මේ අනන්තර ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපි තේරුම් ගත යුතුයි, මතක තබා ගත යුතුයි මේකේ අනන්තර ප්‍රත්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ නාම ධර්ම වල පමණයි කියලා. ඒ කියන්නේ චිත්ත, චෛතසික නාම ධර්ම වල පමණයි මේක සිද්ධ වෙන්නේ.
රූපවල නිර්වාණ ධාතුව මේ කතාවකට අහුවෙන්නේ නැහැ. ඒක එක විශේෂත්වයක්. ඊළඟට අපි දැනගන්න ඕනේ අවසාන හිත කෙනෙකුගේ චිත්ත පරම්පරාවේ අවසාන හිත. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරම්පරාවේ අවසාන චිත්තය. රහතන් වහන්සේ නමකගේ චිත්ත පරම්පරාවේ අවසාන චිත්තය. ඒක මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ වෙන්න පුළුවන්. කොහේ හරි රහතන් වහන්සේගේ අවසාන චිත්තය. රහතන් වහන්සේගේ අවසාන චිත්තයට කියනවා චුති චිත්තය. හැබැයි ඒ චුති චිත්තය අපේ සාමාන්‍ය කෙනෙකුගේ චුති චිත්තයක් වාගේ තුම අමුතු චුති චිත්තයක්. පුදුම ගතියක් තිබෙන, ශක්තියක් තිබෙන, පුදුම ගුණ විශේෂයක් තිබෙන මේ චුති චිත්තයක්. රහතන් වහන්සේගේ චුති චිත්තය. ඒ තමයි රහතන් වහන්සේ නමකගේ චුති චිත්තයට අනන්තර ප්‍රතිශක්තිය ගුණේ නැහැ. ආන්න ඒක මේක තේරුම් ගන්නට විශේෂයි. අපේ මේ වැඩසටහන කරගෙන ආපු පින්වත්තුනුත් අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඒ වගේම ඊළඟට මේක මේ ගුවන් විදුලිය හරහා අහන පින්වත්තුනුත් සියලු දෙනාම මතක තබා ගත යුතුයි. රහතන් වහන්සේගේ චුති චිත්තයට, රහතන් වහන්සේගේ ඔක්කොම සිත් වලට නෙවෙයි, ක්‍රියාසිත වල තිබෙනවා මේ ඔය අනන්තර ගතිය. රහතන් වහන්සේ නමකගේ චුති චිත්තයයි මේ කියන්නේ. එතන අනන්තර ශක්තිය නැහැ, අනන්තර ප්‍රත්‍ය ගුණේ නැහැ. හේතුව රහතන් වහන්සේගේ චුති චිත්තයෙන් පස්සේ තව හිතක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ චුති චිත්තය නැති වෙනකොට තවත් හිතකට පහළ වෙන්න ගුණයක් විසික් කරගෙන යන්න දෙයක් නැහැ. හේතුව ඒකේ අනන්තර ප්‍රතිශක්තිය නැති හින්දා. අනිත් හැම එකෙම තියෙන. ඔන්න ඔය එක මතක තබා ගන්නට. හිත 89ක් තිබෙනවා. ඒ හැම එකෙම තියෙන. එතකොට මේ රූප වලටත් ඕක සම්බන්ධ වෙන්නේ නැහැ කිව්වනේ. දැන් ওই ටික හිතේ තියාගන්න. අනන්තර ප්‍රත්‍යය කියලා කිව්වේ කලින් පහළ වුණා වූ සිත ඊළඟට පහළ වෙන්නා වූ සිතට හරි ගානට යම්කිසි ගුණ විශේෂයක් තල්ලු කරගෙන විසික් කරගෙන යනවා වගේ ගතියක් කියන එක කිව්වා. ඊළඟට නාම ධර්ම විතරයි මේක අදාළ වෙන්නේ. රහතන් වහන්සේගේ චුති චිත්තේ නෑ කිව්වා. දැන් අපි අද අපිට අදාළ වැඩේට යන්න ඕනේ. ඒ තමයි මේ අනන්තර ප්‍රත්‍යයේ තිබෙනවා මේ විසර්ජන. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන ක්‍රම විදි විසඳලා දෙන්නා වූ වීති පෙන්නන වීති 7ක් තියෙනවා. පළවෙනි වීතිය මෙහෙම කියන විසර්ජන වාරේ කියන මෙහෙම. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියලා කියනවා. ඒ කියන්නේ කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සිත් තිබෙනවා මේ 89ක්. සිත් 89ක් තියෙනවා. ඒකේ තිබෙනවා මේ අපි බේරගත්තා, තෝරගත්තා, කොටස් කරගත්තා, ගලපගත්තා මේ කුසල සිත් කියලා જાතියක්. ඊළඟට අකුසල සිත් කියලා જાතියක්. ඊළඟට අහේතුක සිත් කියලා જાතියක්. ක්‍රියාසිත කියලා જાතියක්. අපි සරලව ගත්තොත් තිකමාතිකාවේ පළවෙනි පාද 3ට ගිහිල්ලා කුසල ධර්ම හැටියට කුසල සිත්, අකුසල ධර්ම හැටියට අකුසල, ඒ වගේම අව්‍යාකෘත ධර්ම හැටියට කියලා ගොඩක් තෝරගත්තා.
මේ කුසල සිත් කියන දේවා කුසල ධර්ම වැඩ කරන්නේ ජවන් සිත්වල ජවන් සිත් හරිය. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් කුසල ධර්මයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියන කතාව වීතියක දාලා වීති ක්‍රමයකට විසර්ජනාව අරයකට දාලා අපිට කියලා දෙනවා. මේ මම මතක් කරා මේ පින්වතුන්ට මේ අපි කියපු චිත්ත වීතිය. ඒ චිත්ත වීතියක තියෙනවා ජවන් 7ක්. ඒ කියන්නේ මහග්ගත් කියන්නේ ඔය මහන්තාරම්මන අතිමහන්තාරම්මන චිත්ත වීතියක් ගත්තම ජවන් 7ක් තිබෙනවා. ඇහින් රූපයක් දැක්කාම කනෙන් සද්දයක් ඇහෙනකොට මේ නාසයෙන් ගඳ සුවඳක් ස්පර්ශ වෙනකොට දිවෙන් රසක් දැනෙනකොට කයෙන් ස්පර්ශයක් හැදෙනකොට අර ඒකට සම්බන්ධව යනවා මේ සිතුවිලි පෙළක් සිත් පෙළක් යනවනේ. ඔකට කියනවා චිත්ත වීතිය කියලා. ඒ කියන්නේ සිත්වල කියන එක. මේකේ තිබෙනවා අහේතුක සිත් තිබෙනවා සහේතුක සිත් තියෙනවා. ඔය මැද්දහැවක තියෙනවා අපි මතක් කරා ජවන් සිත් කියලා જાතියක්. ඒ ජවන් සිතකට කිට්ටු කරලා ජවන් සිතකට සම්බන්ධ කරලා තමයි අපි මේ කාරණය පැහැදිලිව තේරුම් ගත යුතු වන්නේ. බලන්න. භවංග චලන භවංග උපච්ඡේද ඊළඟට පංචද්වාර ආවර්ජන චක්කු විඥාන පහක් තියෙනවානේ. ඔය පහම ඇවිල්ලා කුසල් නොවන අකුසල් නොවන අහේතුක කොටසට යන සිත්. ඒකක් නෙවෙයි මේ කියන්නේ. තවත් ඉස්සරහට යන්න ඕනේ මෙහෙම. සම්පටිච්චන සම්තිර්ණ වොත්තපන. තවත් තුනක් තියෙනවා. එතකොට 8යි. භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන චක්කු විඥාන සම්පටිච්චන සම්තිර්ණ වොත්තපන. මේ සිත් චිත්ත වීතියේ තිබෙන මේ 8 කුසල් ගණයට සඳහන් කරන්නේ අකුසල් ගණයට සඳහන් කරන්නේ නැහැ. එහෙමනම් මේ වාක්‍යයේ තියෙනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස අනන්තර පච්චේන පච්චයෝ කියලා. එතකොට මේ කුසල කතාව වැටෙන්නේ ජවනයක් හරියට. ජවන් තියෙනවා 7ක්. එතකොට මේ ජවන් 7 අවසාන ජවනය 7 වෙනි ජවනය කුසල ජවනයක්. 6 වෙනි ජවනයත් කුසල ජවනයක්. 5 වෙනි එකත් කුසල ජවනයක්. 4 වෙනි එක 3 වෙනි එක කුසල ජවන්. 2 වෙනි එක පළවෙනි එක කුසල ජවන්. මේ 7 වෙනි කුසල ජවනයට ඒ කුසල ජවනයට පහළ වෙන්න අනන්තර ප්‍රත්‍ය ශක්තිය කියන එක ලැබුණේ 6 වෙනි එකේ. 6 වෙනි කුසල ජවනයට අනන්තර ප්‍රත්‍ය ශක්තිය ප්‍රදානය ලැබුවේ 5 වෙනි එකේ. 5 වෙනි කුසල ජවනයට අනන්තර ප්‍රත්‍ය ශක්තිය ලැබුණේ 4 වෙනි එකේ. 4 වෙනි එකට ලැබුණේ 3 වෙනි එකේ. 3 වෙනි ජවන් සිතට අනන්තර ප්‍රත්‍ය ශක්තිය ලැබුණේ 2 වෙනි එකේ. 2 වෙනි එකට අනන්තර ප්‍රත්‍ය ලැබුණේ 1 වෙනි එකේ. එතකොට බලන්න පළවෙනි සිතේ පළවෙනි ජවන් සිතේ තිබෙන අනන්තර කුසලෝ ධම්මෝනේ. කුසල අනන්තර ප්‍රත්‍ය ශක්තිය දෙවෙනි එකට ගියා. දෙවෙනි එකේ තුන්වෙනි එකට දුන්නා. තුන්වෙනි එක හතරවෙනි එකට දුන්නා. හතරවෙනි එක පස්වෙනි එකට දුන්නා. පස්වෙනි එක හයවෙනි එකට දුන්නා. හයවෙනි එක හත්වෙනි එකට දුන්නා. දැන් මේ තමයි අනන්තර ප්‍රත්‍ය ශක්තිය ප්‍රදානයේ කරපු විදිය. මේ කතාවේදී
හොඳට තේරුම් ගන්නට අනන්තර ප්‍රත්‍ය ශක්තිය දෙන්නේ කුසලයක් කුසල සිතක් අනන්තර ප්‍රත්‍ය ශක්තිය මෙතන ලබන්නේ කුසල සිතක්. ඒකනේ කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියලා. අනන්ත ප්‍රත්‍ය. එතකොට කුසල සිතක්ම තමයි අනන්ත ප්‍රත්‍ය ශක්තිය ලබා දෙන්නේ ගන්නෙත් කුසල සිතක්. ඔය හරියේදී තමයි ඕක සිද්ධ වෙන්නේ. දැන් අපි මේ ඔය විදිහට ඔය කාරණේ තේරුම් ගන්න. ඊළඟට අපි මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා උතන. ඕවා බෑග් මලු හාරලා ගත්තම තමයි ඔක තේරෙන්නේ. මම කියාගෙන ගියා මුලින් කියන්නේ නැතුව අවසානයේ විස්තර විග්‍රහ කිරීමට සහ වටහා ගැනීමට පහසු නිසා 7 වෙනි එකට 6න් 6 වෙනි එකට 5න් 5 වෙනි එකට 4න් 4 වෙනි එකට 3න් 3 වෙනි එකට 2න් 2 වෙනි එකට 1න් කියලා. හැබැයි පළවෙනි එකට මුලින් ජවනයක් නැහැනේ. ඒක නිසා කුසල ජවන් පටන් ගන්නෙම පළවෙනි එකෙන්. පළවෙනි කුසල ජවනයේට කලින් කුසල් ජවනයක් නැහැ. කුසල් සිද්ධ වෙන මොකක්වත් නැති හින්දා මේ පළවෙනි ජවනය කුසල අනන්තර ප්‍රත්‍ය ශක්තියක් ලබන්නේ නැහැ. අනන්තර ප්‍රත්‍ය ශක්තිය දෙනවා කියන එක නෙවෙයි. අනන්තර ප්‍රත්‍ය ශක්තියක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ එයා පළවෙනි ජවන්සිත ප්‍රත්‍යুৎপন্ন භාවයටපත් වෙන්නේ නැහැ කියන එක. ඒකෙත් තියෙන්නේ. ඊළඟට මේ 7 වෙනි එකේ ප්‍රශ්නයක් නැහැ. 7 වෙනි එක කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර ප්‍රත්‍යයේ ඒක අර තදාරම්මන වලට දීගෙන යනවා එච්චරයි. අපි මෙහෙම බලමු. මේ විචීතිය හොඳට මතක තියාගන්න. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍යය. දැන් අපි භාවනා කරනවා. දැන් කුසල් තියෙනවනේ මේ වර්ග කීපයක් තියෙනවනේ. ඒ කියන්නේ බලන්න කුසල සිත් තියෙන ඔක්කොම කුසල් ගණයට වැඩ කරන සිත් තියෙනවා 21ක්. 21ක් තියෙනවා. මොනවද? බලන්න කාමාවචර කුසල් සිත් 8යි. රූපාවචර කුසල් සිත් 5යි අභිධර්ම විග්‍රහයේ හැටියට. අරූපාවචර කුසල් සිත් 4යි. එතකොට තියෙනවා 17ක්. ලෝකෝත්තර මාර්ග සිත් අපරියාපන්න වශයෙන් කුසල් සිත් වෙනවා 4ක් තියෙනවා. ওই ටික තමයි 21. මේ 21 වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒවා පහළ වෙන්න හේතු භූත වෙන ඒවා පහළ වෙන්න ක්‍රියාත්මක වෙන කාමාවචර චිත්ත වීතිවල හෝ අර්පණා ජවන් චිත්ත වීතිවල හෝ මහග්ගත චිත්ත වීතිවල හෝ ලෝකෝත්තර මේ මාර්ග චිත්ත වීතිවල තමයි. දැන් මේවා පහළ වෙන්නේ. දැන් අපි හිතමු අපි භාවනා කරනවා. ඉස්සෙල්ලා හිතමු මෙහෙම. අපි දානයක් දෙනවා කියලා. අපිට හුරු එකනේ. දානමේ පින්කමක් කරනවා. දානමේ පින්කමක් කරනකොට ඒ දානීය සම්බන්ධයෙන් දැන් අපිට කුසල චිත්ත වීති මහා ගොඩක් පහළ වෙනවා. දානේ ගන්නකොට බෙදනකොට ඊළඟට හිතනකොට ඊළඟට ඒ ගැන අහනකොට මේ දාණයට සම්බන්ධ ඒ කරන ක්‍රියාවල් සෑම දෙයකටම අනු යනවා මේ කුසල චිත්ත වීති හෝගාල යන. කාමාවචර කුසල සිත්වල චිත්ත වීතිවල හැම කුසල චිත්ත වීතියකම පළවෙනි ජවනය දෙවෙනි එකට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා.
දෙවෙනි එක තුන්වෙනි එකට, තුන්වෙනි එක හතරවෙනි එකට, හතරවෙනි එක පස්වෙනි එකට, පස්වෙනි එක හයවෙනි එකට, හයවෙනි එක හත්වෙනි එකට වශයෙන් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්ත පච්චේන පච්චයෝ කියන විදිහට ඔය අපි නොකියපු නොකියන කතා නොකරන ධර්ම ස්වභාවයක් ඔතන සිද්ධ වෙනවා. ওই ධර්ම ස්වභාවයේ තථාගතයන් වහන්සේගේ නුවණට නම් අහුවෙලා තිබෙනවා. තථාගතයන් වහන්සේගේ නුවණට අහු වෙන මේක හරියට කියනවා නම් මේක හරියට කියනවා නම් මේ අපි දිලිසෙන භාජන දෙකක් ළඟ තැබුවම ඒ දිලිසෙන ගතිය, ඒ භාජනයේ තිබෙන දිලිසෙන ගතිය අපි හිතමු පෙට්ටි දෙකක් කියලා, තහඩු වලින් හදපු හරි මොකක් හරි ওই මෙටල් වලින්, ඒකේ තියෙන දිලිසෙන ගතිය අර ළඟින් තිබෙන එකට වදිනවා. කවුරුවත් බල කිරීමක් මොකක්වත් ඕනේ නැහැ. හිත තුලක් තිබෙනවා එකක් නැති වෙනකොට අනිත් එකට නිකන් බැබලීමක්, ඡායාවක්, මාත්‍රයක් ගන්න ගතියක්. ඕක තථාගතයන් වහන්සේගේ සරුවච්චතා ඥාණයට මෙහෙම එකක් මේ ධර්මාංශ සිද්ධ වෙනවා කියන බව හරි පැහැදිලිව, ඉතා පැහැදිලිව, ඉතාම ලස්සනට, නිර්වුල්ව, ඒ වාගේම පැහැදිලිව දැකලා තියෙනවා. දැන් අපි හිතමු ඔය දානයක්නේ. ඊළඟට මේ අපි සිහිය පිහිටුවාගෙන ඒ ධර්මයේ දැකපු තථාගතයන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට හරීම උතුම් හිතකින් වඳිනවා. ගාථා කියා වඳිනවා. කුසල් ජවන් පහළ වෙනවා චිත්ත වීති වල කෝටි ගණන්. ඒ හැම චිත්ත වීතියකම ඒ පහළවන්නා වූ ජවන් වල පළවෙනි එකේ දෙකකින් පළවෙනි එකෙන් දෙවෙනි එකට, දෙවෙනි එකෙන් තුන්වෙනි එකට, තුන්වෙනි එකෙන් හතරට, හතරෙන් පහට, පහෙන් හයට, හයෙන් හතට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්ත පච්චේන පච්චයෝ කියන හැටියට මේක අර අනන්ත ප්‍රත්‍ය සිද්ධ වෙගෙන යනවා. අපි දන්නේ මෙනෙහි කරොත් විතරයි අපි දන්නේ සුතමේ ඥානය. නැත්නම් ඔක සිද්ධ වෙනවා. තව එකක් අපි හිතමු මෙහෙම. අපි භාවනා කරනවා. භාවනා කරගෙන ඉන්නකොට ආනාපාන සතිය නේ තථාගත සර්වචත්තා ඥාන උපකාරක උතුම් කර්මස්ථානයි. ඒ කර්මස්ථානේ වඩන ආනාපාන සතිය වඩනකොට දැන් ඔන්න හොඳට සිත සමාධි වෙලා. හිත කොහේවත් යන්නේ දුවන්නේ නිස්කලංකයි, කාමාවචර අරමුණු වෙන්නේ, කාම අරමුණු වෙන්නේ නැහැ, රාග අරමුණු වෙන්නේ නැහැ, ඇලීම් නැහැ, ලෝභ නැහැ, ද්වේෂ නැහැ, ඉරිසියාමාන මොකක්වත් නැහැ, උද්ධච්චයක් පහළ වෙන්නේ නැහැ, නිදිමතකුත් නැහැ, හිත ක්‍රියාත්මකයි. සැකයක් සංකාවක් මොකක්වත් වෙන්නේ නැහැ, පංච නීවර ධර්මයන් යට ගහිලා ගිහිල්ලා හිත හරි ඒකාගයි, හරි සාන්තයි. මේ සාන්ත වූ හිත තාම ධ්‍යාන ලැබලා නැහැ. මේකට කියනවා කාමාවචර සිත් වැඩ කරන්නා වූ පරිසරයක, කාමාවචර සිත්ම තිබෙන්නා වූ තැනක පංච නීවරණ ධර්මයන් යටපත් උනත් එතන තිබෙනවා සමාධියක්. එතන තිබෙනවා හරි සාන්ත වූ හරිම ලස්සන සමාධියක් තිබෙනවා. හැබැයි එතන තියෙන ඒ සමාධියට වග කියන හිත් පහළ වෙන චිත්ත වීතිය ඇවිල්ලා කාමාවචරයි. කාමාවචර චිත්ත වීතිය හරි බ්‍රයිට්. ඒ පහළ වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වෙන්නේ. මෙහෙම මේ ඒකට කියනවා ලස්සන නමක්. ඔකට කියනවා ධානයකට, ධාන සමාධියකට, අර්පණා භාවයකට ළඟම තිබෙන, ළඟම ඥාතිත්වයේ දරන්නා වූ සමාධිය උපචාර සමාධිය කියලා. ওই උපචාර සමාධිය තමයි නීවරණ ධර්මයටපත් වෙච්ච තැන. දැන් මේ කාමාවචර චිත්ත වීතිය කරා තමයි යන්නේ. කාමාවචර චිත්ත වීති ගිහිලා ඊට පස්සේ රූපාවචරයට නැමෙන්නා වූ තැනක තිබෙනවා මේ, ඒකට කියනවා අර්පණ චිත්ත වීති කියලා.
අපි හිතමු පළවෙනි එක කියලා. ධානයකට යනවා. ධානයකට යනකොට මේ කාමාවචර සිතුවිලි පේලියක් කරා තමයි අර අර්පණ සමාධියට යන්නේ. ඒකනේ ඉතින් හැටි. ඒක බ්‍රිජ් එකක් වගේනේ. ඒ කියන්නේ කාමාවචර ස්වභාවයේ ඉඳලා රූපාවචර ධාන සිතේට යනවා. එතකොට ඒක බ්‍රිජ් එකක් වගේ නිකන් පාලමක් වගේ සිත් වෙලා. ඉතින් ඒකට කියනවා අර්පණා චිත්ත වීතිය පළවෙනි. ඒ අර්පණා චිත්ත වීතිය තිබෙනවා මෙන්න මෙහෙම ටිකක්. අපි කියවලා තිබෙනවනේ. ඉගෙනගෙන තියෙනවනේ. අපේ මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච පින්වතුන්ට නම් මොකද්ද වගේ වෙන්න පුළුවන්. නමුත් අහපු ඇයට ඒක දැනගෙන තේරුම් අරගෙන තියෙන අයට හරි මේ නැවත මතු කරන ලස්සන ධර්මමය පින්තූරයක් මේක. මේ චිත්ත වීතිය තිබෙනවා පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ ඊළඟට මේ ගෝත්‍ර භූ ඊට පස්සේ තියෙනවා තව ජවන් ටිකක්. බලන්න පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සිත් ටිකක් තිබෙනවා. ඊට පස්සේ ඔය හතරින් පස්සේ පහළ වෙනවා ධ්‍යාන සිත්. මේ ධ්‍යාන සිත් වල ඒවා කුසල්. දැන් මෙතන තියෙනවා වර්ග දෙකක්. වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි කාමාවචර කුසල જાතියකුත් තිබෙනවා ඊළඟට ධ්‍යාන කුසල જાතියකුත් තියෙනවා. කාමාවචර සිතුත් තියෙනවා ධ්‍යාන සිතුත් තියෙනවා. ඒකේ තිබෙනවා මේ ධ්‍යානයකට බහිනකොට ඉස්සෙස්සර වෙලාම කියලා ධ්‍යානයකට ගොඩ වෙනකොට ඒ ධ්‍යාන සිතට කලින් තිබෙන හිතට කියනවා ගෝත්‍ර භූ හිත කියලා. ගෝත්‍ර භූ හිතට කලින් තියෙන අනුලෝම හිත. අනුලෝම හිතට කලින් තියෙන උපචාර සිත. උපචාරයට කලින් තියෙන්නේ පරිකර්ම සිත. ඒක ඉතින් එහෙට මෙහෙටත් වෙනවා. දැන් ධ්‍යාන සිතට කලින්ම තිබෙන්නා වූ හිත මේ ගෝත්‍ර භූ සිත. ඒ ගෝත්‍ර භූ සිත දෙවෙනි ධ්‍යාන සිතට ඒක මේ ඥාන සම්පයුක්ත භාවයෙන් කුසල ධර්ම ස්වභාවයෙන් ඒකේ අනන්තර ප්‍රතිශක්තියෙන් පත්‍ය වෙනවා. අනන්තර ප්‍රති භාවයෙන් පත්‍ය වෙනවා. ඔය විදියටම සිද්ධ වෙනවා නිවන් දකින අවස්ථාවේදී. දෙවෙනි එකට යනකොටත් එහෙමයි. මේ කතා කරන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත කියන කුසල් සිත. කියන්නේ දැන් කුසල් සිත 8ක් තියෙනවානේ. ඒ කියන්නේ කාමාවචර කුසල් සිත 8ක් තිබෙනවානේ. ඔය 8න් පළවෙනි එක ඇවිල්ලා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත මහා කුසල් සිතනේ. ඒ කුසල් සිත අපි ඊට ඉහළ තිබෙන්නා වූ අර්පණා සිතකට යනකොට ඔය ඒ හිත මේ වෙන නමකින් එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. බලන්නකෝ. දැන් බලන්න මොකද්ද පරිකර්ම සිත? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත මේ සිත. ඊළඟට මොකද්ද උපචාර සිත? ඒකත් ඒකමයි. ඊළඟට මොකද්ද අනුලෝම සිත? ඒ තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත මහ කුසල් සිත. ගෝත්‍ර භූ සිතත් ඒ වගේ. මේ හතරම ඇවිල්ලා ඥාන සම්පයුක්ත මහ කුසල් සිත් හතර. ඒ උනාට එතන ඔය නමින් නෙවෙයි ඉන්නේ. ඒ කුසල් සිත ඒ නමින් නෙවෙයි උතන වැඩ කරන්නේ. එතෙන්ට අදාළ වැඩි කරන්න මේ හිත නිසා එතන කරන වැඩෙන් තමයි නම වැටෙන්නේ. ඒක ඉතින් සාධාරණයිනේ. gedara තාත්තා ළමයින්ගේ තාත්තා දරුවන්ගේ තාත්තා එයා gedara ඉන්නකොටනේ තාත්තා. වැඩ කරන තැනට ගියාම එයා තාත්තා නෙවෙයිනේ. එයා ඔෆිස් එකක වැඩ කරනවා නම් එතන ඔෆිස් බස් එකක වැඩ කරනවා නම් ඒකේ රියදුරා.
ස්පිතාලයක වැඩ කරනවා නම් නර්ස් එහෙම නැත්නම් දොස්තර මහත්තයා වැඩ කරන විදිහට ක්‍රියාවේ හැටියට තමයි එයාට නම වැටෙන්නේ. මේ ගෙදර යා තාත්තා. සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත මහ කුසල සිත චිත්ත කාණ්ඩ වශයෙන් ගත් කල ඒකේ තිබෙන ගුණාංග හැටියට එයාගේ නම ඒක. හැබැයි ඒ චිත්සිත අර අර්පණා චිත්ත වීතියක ගිහිලා වැඩ කරනකොට එතෙන්ට අනුව තමයි හම්බ වෙන්නේ එයාගේ නම. පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. ඒ ගෝත්‍ර භූ සිතෙන් පස්සේ පහළ වෙන්නේ කාමාවචර භූමියෙන් ඉහළට ගියා වූ කාමාවචර භූමියෙන් ඔසවා තැබුවා වූ සිතක් ඒ ධ්‍යාන සිත. ආන්න එතනදී මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්ත පච්චේන පච්චයෝ කියන ධර්ම ස්වභාවයේ ක්‍රියාත්මක වෙලා එතනත් මේ කාමාචර සිත අර අතෙන්ට අනුලෝමේ අනන්ත ප්‍රත්‍ය ශක්තිය ලබා දෙනවා. ඔය ක්‍රමයේම තමයි මාර්ගසිතට ගියාම සෝවාන් මාර්ග අවස්ථාවේදී ගෝත්‍ර භූසිත ශක්තියක් වෙනවා අර මාර්ගසිතට නිවන් දකින්න. ඒ වගේම මේ ධානයේදී ගෝත්‍ර භූ වෙනවා. පළවෙනි සෝවාන් මාර්ගසිතේදී ගෝත්‍ර භූ ගුණය මේ ඉදිරිපත් වෙන මේ සිත වෝදානයේ සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට ප්‍රතිශක්තිය ඇති කරනවා. ඔය එක හිතක්. අනිත් එක තමයි ඔය මේ උපේක්ෂා සහගත සිතුත් තියෙනවා. ඒ උපේක්ෂා සහගත සිත් අනන්ත ප්‍රතිශක්තිය ලබා දෙනවා උපේක්ෂා සහගත වෙන හතරවෙනි ධානයේ අවස්ථාවේදී. හතරවෙනි ධාන අවස්ථාවේදී. දැන් මේ තව තියෙනවා ඉතින් සමාපatti සිත්වල නිරෝධ සමාපත්තියට යනකොට සිද්ධ වෙන විදිය අපි තේරුම් ගන්න ඕන මේ කියන්නා වූ චිත්ත වීතියට අනුකූලව මේ විසර්ජනයට අනුකූලව කුසල ධර්මයක් කුසල ධර්මයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියන එක විග්‍රහ වෙන්නේ කියලා දෙන්නේ අපිට ඔන්න ඔය ස්වභාවයටයි. හැබැයි අමතක නොකළ යුතුයි මේකේ විසර්ජන වාර 7ක් තියෙනවා. චිත්ත වීති 7ක් තියෙනවා. දැන් මේ කුසල ධර්මයක් කුසල ධර්මයට අනන්ත ප්‍රත්‍ය ශක්තිය ලබා දෙන හැටි ඔය කිව්වේ. අපි ඊළඟට තේරුම් ගනිමු මෙන්න මේ කාරණේ. ප ဋ ාණය ගැන අහන්ට හරි ඕනෑකමක් තිබුණා අපේ පිරිසට දැන් අවුරුදු කීපයකට කලින්. කොහොම හරි අපි ඒක පටන් ගත්තා. දැන් ඇත්ත වශයෙන්ම අහන්න සන්තෝෂයි අපි මේ ගොඩාක් ප ဋ ාණය ගැන සාකච්ඡා හැම කරනවා අපිට අහන්න ලැබෙනවා. ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන් ඉතින් ඇත්ත වශයෙන්ම මේ ප ဋ ාණය ගැන හරියට කතා කරන අඩුයි දැන් නම් ටිකක් තිබෙන හරි සන්තෝෂයි. ඒ ප ဋ ාණය කතා කරනකොට අපි මේ මුලින්ම පටන් ගන්නකොට මේ ප ဋ ාණයට එනකොට තේරුම් ගන්න මෙන්න මෙහෙම ධර්මතා තුනක්. මොකද්ද? ප්‍රත්‍යය ඊළඟට ප්‍රත්‍යයෙන් උපන්නේ ප්‍රතිඋපන්නය ඊළඟට ප්‍රත්‍යනීක කියලා. ප්‍රත්‍යය ප්‍රත්‍ය උපන්නය ප්‍රත්‍යනීකය. අපි මෙතන ප්‍රත්‍යනීකයේ පිළිබඳව පොඩ්ඩක් මෙහෙට කරලා ඒකට වඩා ප්‍රත්‍යයයි ප්‍රත්‍ය උපන්නයයි. ඒ කියන්නේ යම්කිසි දෙයක් ප්‍රත්‍ය ලබා දෙනවා. ප්‍රත්‍ය උපන්නේ කියන්නේ ලබා දෙන දේ ගන්න එක්කෙනා හැවත් ලබා දීපු දෙයින් හට ගන්න ධර්මය. පළවෙනි සිත අපි හිතමු ජවන් සිත. පළවෙනි ජවන් සිත අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා දෙවෙනි සිතට දෙවෙනි ජවනයේට. එතකොට දෙවෙනි ජවනය ප්‍රත්‍ය උප්පන්නයක්. පළවෙනි එක ප්‍රත්‍ය. අනන්ත ප්‍රත්‍ය සියනවා පළවෙනි එකේ ඒ වෙලාවේදී පළවෙනි එකට සාපේක්ෂව දෙවෙනි එක ප්‍රත්‍ය උප්පන්නයයි. හැබැයි දෙවෙනි එක පළවෙනි එකට සාපේක්ෂව ප්‍රත්‍ය උප්පන්නේ වුණාට පළවෙනි එකේ ප්‍රත්‍ය ලබාපු කෙනා වුණාට දෙවෙනි ජවනය නැති වී යනකොට තුන්වෙනි ජවනයට එයා ප්‍රත්‍ය වෙනවා.
තුන්වෙනි ජවනයේ ප්‍රත්‍යඋප්පන්න වෙනවා. තුන්වෙනි ජවනය ප්‍රත්‍යඋප්පන්න වෙන්නේ දෙවෙනි ජවනයේට සාපේක්ෂවයි. ඊළඟට තුන්වෙනි එකත් හතරවෙනි එකට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට හතරවෙනි එක ප්‍රත්‍යඋප්පන්න වෙනවා. හතරවෙනි එක පස්වෙනි එකට ප්‍රත්‍ය වෙනවා. පස්වෙනි එක ප්‍රත්‍යඋප්පන්න වෙනවා. ඒක නිසා එක ධර්මයක් එක තැනක ප්‍රත්‍යයක් වෙනවා, ප්‍රත්‍යඋප්පන්නයක් වෙනවා. ප්‍රත්‍යඋප්පන්නේ කියන එකේ ස්වභාවය ඉස්සල්ලා එකෙන් හරි යාබදව තිබෙන්නා වූ දෙහින් හරි ලබා දෙන ප්‍රත්‍ය ගුණය තමන් ලබාගෙන ඒකෙන් මතුවෙනවා, ඒකෙන් උපදිනවා කියන එකයි ප්‍රත්‍යඋප්පන්න ස්වභාවය. ඒක නිසා ඔය හැම තැනකදීම ප්‍රත්‍යක් තිබෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. වගේම ප්‍රත්‍යඋප්පන්නයක් වෙනවා කියන එකත් තේරුම් ගන්න ඕනේ. දැන් මේ කුසල ධර්මයේ සම්බන්ධයෙන් අපි දෙවෙනි එකට යම් බලන්න. ඒකේ තියෙනවා මෙහෙම. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. පුරිමා කුසල කන්දා පච්චිමානං කුසලානං කන්දානං අනන්තර පච්චේන පච්චයෝ කියලා මේ විග්‍රහයකුත් ලබා දෙනවා. පළමුවෙන් පහළවන්නා වූ කුසල ධර්මය පස්සේ පහළ වෙන කුසල ධර්මයන්ට අනන්ත ප්‍රත්‍ය ශක්තියෙන් පත්‍ය වෙනවා කියලා. ඒකේ තියෙන තව කතාවක්. ඒ තමයි අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චයේන පච්චයෝ. අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්තර පච්චයේන පච්චයෝ. මේ කාරණේ කියන්නයි මම අර චිත්ත වීතියේ අර පොයින්ට්ස් 3ක නම් කිව්වේ. අනුලෝමං කියලා කියන්නේ අර්පණා චිත්ත වීතියක නම්, ධාන චිත්ත වීතියක නම් ඔය ගෝත්‍ර භූ හිතට කලින් හිත කියනවා අනුලෝම සිත කියලා. ඒ අනුලෝම සිත ගෝත්‍ර භූ හිතට ප්‍රත්‍යක් ලබා දෙනවා. ඒක තමයි අනන්ත ප්‍රත්‍ය. ඒ අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අපි හිතමු ඒක සිද්ධ වුණේ සෝවාන් වෙන වෙලාවේ. අනුලෝමය ගෝත්‍ර භූ හිතට අනන්ත ප්‍රත්‍ය වෙන්නේ සෝවාන් වෙන වෙලාවේ. එහෙම නැත්නම් ධානයක් ලබන. පුතග්ජන කෙනෙක් නම් ධාන ලබන වෙලාවේ. ලෝකෝත්තර භාවයට පත් වෙනකොට සෝවාන් වෙන වෙලාවේ. හැබැයි කවදාකවත් සෝවාන් වෙච්චුනාට පස්සේ සකදාගාමී වෙනකොට නැවත වතාවක් ගෝත්‍ර භූ සිතක් පහළ වෙන්නේ නැහැ. ගෝත්‍ර භූ සිතක් නැවත පහළ වෙන්නේ නැහැ. සකදාගාමී මාර්ග සිතට කලින් පහළ වෙනවා. සකදාගාමී මාර්ග සිතට කලින් පහළ වෙනවා හිතක්. ගෝත්‍ර භූ හිත වගේ, හැබැයි ඒක ගෝත්‍ර භූ කෘත්‍ය කරන්නේ. එතනදි සිද්ධ කරන්නේ ඕදාන කෘත්‍යයක්, පිරිසුදු කිරීම කෘත්‍යයක් කියන්නේ. අපේ පින්වතුන් මේ වෝදාන සිතයි ගෝත්‍ර භූ සිතයි දෙකත් මේ වෙලාවේ පොඩ්ඩක් දැනගන්න. ඒක පිට වේවි. ගෝත්‍ර භූ සිතින් කරනවා පළවෙනිම සෝවාන් වෙන වෙලාවේදී නිර්වාණයේ පැත්තට හිත හරවලා දාන නිවන මාක් කරන ගතිය තමයි ගෝත්‍ර භූ ගතියෙන් කරන්නේ. ඉස්සර වෙලාම මාර්ග සිතට නිවන් මෙන්න මේකයි කියලා මාක් එකක් ගහලා දෙන ගතිය වගේ එකක් තමයි සලකුණු කිරීමක්, හැරීමක් තමයි ඔය ගෝත්‍ර භූ හිතින් කරන්නේ. ඒ හිතින් හැරිච්ච එක තමයි මාර්ග සිතින් දකින්නේ. ඔන්න ඉස්සර වෙලාම මාර්ග සිතින් සෝවා මාර්ග සිතින් නිවන දැක්කා. ඕක ගෝත්‍ර භූ හිත පිහිට වුණා. හැබැයි සකදාගාමි වෙනකොට එකක් ගෝත්‍ර භූ හිතට හරවන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා හැරිලානේ තියෙන්නේ. එතනදි කරන්නේ අර ඉස්සර වෙලා තිබිච්ච දේ තව පැහැදිලි කරලා දක්වනවා. ආන්නේ ඒක නිසා කියනවා ඉරක් ගැහුවොත් ඒ ඉර උඩින් තව ඉරක් ගැහුවොත් වෙන්නේ ඉර නිකන් ඩබල් වෙලා හොඳට හයිලයිට් වෙලා පේනවා. අන්න ඒ වගේ එකක් තමයි වෝදාන හිත. වෝදාන සිත, අනුලෝම සිත, වෝදාන සිතටත් අනන්ත ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රති වෙනවා. අනාගාමී වෙලාවෙත් එහෙම අනුලෝම සිත, වෝදාන සිතට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඊළඟට රහත් වෙන වෙලාවෙත් අනුලෝම සිත වෝදාන සිතට උපකාර වෙනවා, අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ගෝත්‍ර භූ සිත සෝවාන් වෙන වෙලාවේ මාර්ග සිතට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔන්න ඔය විදිහට මේ සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඒ තැන්වලදී වෝදාන කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ වෝදාන කෘත්‍ය සිද්ධ කරනකොට අනුලෝම සිත වෝදානයට, අනුලෝම සිත ගෝත්‍රයට
ගෝත්‍ර භූ ගතියට කුසල මේ අනන්තපත්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන කාරණය අපි දැනගත යුතුයි. ඊළඟට මෙන්න මෙහෙම කතාවක්. දැන් ඔය මම මේ දක්වාම කිව්වේ කුසල හිතක්, කුසල ධර්මයක්, කුසල හිතක්, කුසල සිතකට අනන්තපත්‍ය වෙන හැටි තමයි විස්තර කරන්නේ. දැන් අනන්තපත්‍ය කියන එක මතක තියාගන්න. මොකද්ද? ඒක හිතවල පමණයි ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්ට විතරයි අදාළ වෙන්නේ. හටගෙන නැති වී යන්නා වූ සිතක්. හටගෙන නැති වී අභාවයට කැඩී බිඳී යන හිත, ඒ හිත නැති වෙනකොටම ඊළඟට පහළ වෙන සිතට අතරක් නැතුව අදාළ විදිහට ගැළපෙන විදිහට තවත් සිතකට පහළ වෙන්න සෙවණැල්ලක් හදාගෙන ඡායාවක් වටාගෙන ශක්තියක් දීගෙන විසි කරගෙන යන ගතිය තමයි අනන්තපත්‍ය වෙනවා කියලා කියන්නේ. ආන්නේ ඒකේ කුසල ධර්මයක් වෙන හැටි තමයි කිව්වේ. අපි මේ විදිහට දැන් ගාලමු ඊළඟට. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චය. මේක වෙනස්. ඉස්සෙල්ලා කිව්වේ කුසලදා කුසලයට. දැන් මෙතන කියන්නේ වෙන කතාවක්. කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් අභ්‍යාකතස්ස ධම්මස්ස අව්‍යාකෘත වූ ධර්මයකට හේවත් කුසලත් නොවන අකුසලත් නොවන දේනේ අව්‍යාකෘත. අන්න ඒ අව්‍යාකෘත ධර්මයකට අනන්තර පච්චයේන පච්චයෝ අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි. දැන් කුසල ධර්මයක් ප්‍රත්‍ය වෙන්නේ මොකටද? අනන්තර ප්‍රත්‍යයෙන් අව්‍යාකෘතයකට. මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. එතකොට කුසල හිතක තිබෙන අනන්තර ප්‍රත්‍ය ශක්තිය අව්‍යාකෘතයක් ලබා ගන්නවා. අව්‍යාකෘතයේ තමයි ප්‍රත්‍ය උප්පන්නේ. එතකොට තියෙනවා මේ චිත්ත වීතියක අවසාන හිත, චිත්ත වීතියක අවසාන ජවනය, අවසාන හිත නෙවෙයි අවසාන ජවනය කුසල් සිත කියමු. එතකොට ඒ කුසල් සිතට පස්සේ තවත් ජවනයක් තිබුණා නම් තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි හත්වෙනි කුසල ජවණයෙන් පස්සේ තව ජවනයක් නැහෙනේ. ඊට පස්සේ වෙන වර්ගයක හිතනේ පහළ වෙන්නේ. එතකොට පහළ වෙන්නේ සදාරම්මන ගතියක්. සදාරම්මන ගතියක් එන්නේ. ඒ සදාරම්මන සිත ඇවිල්ලා කුසල සිතක් නෙවෙයි. ඒක ජවනයක් නෙවෙයි. ඒක ඇවිල්ලා අව්‍යාකෘත හිතක්. සදාරම්මනයත් අව්‍යාකෘතයි. ඊට පස්සේ දෙකක් පහළ වෙනවා. ඊළඟ සදාරම්මනයත් අව්‍යාකෘතයි. ඊට පස්සේ භවංග සිත් පහළ වෙනවා. ඊට පස්සේ වැලට ඒ භවංගත් අව්‍යාකෘතයි. දැන් බලන්න හත්වෙනි ජවන් සිතෙන් පස්සේ හත්වෙනි ජවන් සිත නැති වී යනකොට අර ඒ ජවන් සිතේ යම්කිසි ගතියක්, ගුණයක්, අනන්ත ප්‍රතිශක්තියක් ඊළඟකට ලබා දෙනවා. මේ වෙලාවේ තවත් ජවන් නැත. ඒකින්ද තදාරම්මන හිත අව්‍යාකෘත ධර්මයක් හැටියට ඇවිල්ලා වැඩ කරන්නටයි කියලා. මගේ කියාගෙන යන හැටියක් මගේ සාමාන්‍ය පොඩි හිතට මේ විදිහට මතක් වෙනවා. මේ අපි හිතමු රටක නායකයෙක්, රටක අපි හිතමු ජනාධිපතිවරයා හරි අගමැතිවරයා හරි රට යනවා. රට යනකොට එයා පත් කරලා යන්නේ තවත් ජනාධිපතිවරයෙක්. එයා යනකොට රට යනකොට පත් කරලා යන්නේ වෙන එක්කෙනෙක්. කවුරු හරි ඇමතිවරයෙක් හරි ඊළඟට කවුරු හරි එක්කෙනෙක් පත් කරලා යනවා එයා වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි එයා ජනාධිපති නෙවෙයි. ජනාධිපති යනවා රට. ජනාධිපති රට යනකොට එයා වෙනුවෙන් එයා නමින් එයාට ගැලපෙන විදිහේ වැඩේ කරන්න වෙන එක්කෙනෙක් පත් කරන ජනාධිපති නොවන කෙනෙක්. ඉස්කෝලේක ඉන්නේ එක ප්‍රින්සිපල් කෙනෙක්. ඒ ප්‍රින්සිපල් යනවා නම් ඊට පස්සේ වෙනත් ගුරුවරයෙකුට පවර්ලා යනවා තමන් වෙනුවෙන් වැඩ බලා ගන්නයි කියලා ගැලපෙන ටිකක් කරන්න. ඒ වගේ ජවන්සිට නැති වී යනකොට එකට ගැලපෙන විදිහට ඒ චිත්ත පීඩියේ එයා වෙනුවෙන් ගැලපෙන විදිහට අතරක් නෑරෙන්න තදාරම්මන වලට අව්‍යාකෘත ධර්මයන්ට මේක ප්‍රති වෙනවා. ඒක නිසා තමයි කියන්නේ කුසලෝ ධම්මෝ
අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තපච්චේන පච්චයෝ කියලා. එතකොට ප්‍රත්‍ය ලබා දෙන්නේ මොකද්ද? කුසල ධර්මයක්. ප්‍රත්‍ය උප්පන්නේ වෙන්නේ ඒ ප්‍රත්‍ය ලබා ගන්නේ කවුද? අව්‍යාකෘත ධර්මයක්. ඔය එකක්. අනිත් එක අපි හිතමු මෙහෙම. ඔය තදාරම්මන තිබුණොත්නේ අපි හිතමු මේ තදාරම්මන නෑ කෙලිම භවංග කියලා. සමහර චිත්තවිත් තියෙන භවංගනේ. කෙලිම ජවන් වලින් පස්සේ භවංග. එහෙම වුණායින් පස්සේ වෙන්නේ ඇත්තට භවංග සිත් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒවා අව්‍යාකෘත ධර්ම. හොඳට ගැලපෙනවා. හොඳට කියලා දෙනවා. ඒ තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්ත පච්චයේන පච්චයෝ කියලා. එතකොට ඕක තියෙනවා ඔය රූපාවචරයේ අරූපාවචරයේ ඔය හැම තැනම වැඩ කරන අපි කතා කරපු ඒ සිත්වල චිත්ත වීතිවල ඕක වැඩ කරනවා. ඉතින් මම මේ ටික හරීම රිපීට් කරලා මේ පින්වතුන්ට මතක් කරේ. තව තියෙනවා. දැන් මේ දෙකයි කිව්වේ. කුසල් මේ අපි කියවනේ 7ක් තියෙනවායි කියලා. දැන් කිව්වේ කුසල ධර්මයකට මේ අනන්තර වෙන තාලෙත් සහ කුසල ධර්මයක් අව්‍යාකෘතයකට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙන හැටි සහ පත්‍ය වෙන විදිය. ඒක නිසා මේ පින්වත් හැම දෙනාම අපි ඉතින් මේ වෙලාවේ මේක මෙතන මේ විදිහට තේරුම් ගනිමු. තවත් එකක් හැබැයි මේ තියෙන එක දිග වෙනවා. අපි පස්සේ කියමු. හොඳයි මේ පින්වත් හැම දෙනාටම මේ කරුණු ටික තේරුම් ගැනීමෙන්, හිතීමෙන්, මෙනෙහි කිරීමෙන්, ඒ වගේම අනන්ත ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්නට හිත යෙදීමෙන් පහළ කරගත්තා වූ කුසල ධර්ම සමුදාය හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. නිර්වාණ ධාතු ස්පර්ශ කරන්ට ලැබේවා. සසර දුකින් මිදිලා මේ හේතුඵල ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙලා අයින් වෙලා මේ තිබෙනා වූ හේතුඵල ධර්මයන්ගෙන් සම්පූර්ණම අයින් වී ඉවත් වී නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ වේවා නිරෝගී. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතනවා අපිට අදත් ඉතාමත්ම වැදගත් ධර්ම කොටසක් ඔබ වහන්සේ අපිට මතු කරලා දුන්නා. කල්‍යාණ මිත්‍රයන්ට පුළුවන් ඒ අද මතු කරපු කොටසෙන් යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඊළඟ සම්මයි. තව එකක් කියපු ධර්ම සමුදායට පොඩි අතිරේකයක් මම මේක මේ ප්‍රායෝගිකව අපි සමහරලාට කරන දෙයක් ප්‍රායෝගිකව සිද්ධ කරන දෙයක් මේ පින්වතුන්ට මම මේ කන රැකෙන්න අරින්නේ. දැන් මේ අභිධර්ම කතාව සාකච්ඡාව අපි මේ සුතමේ ඥානයක් හැටියටනේ මේක හැදෙන්නේ. සුතමේ ඥානයක් හැටියට බොහෝ වෙලාවට චින්තාමේ ඥානය හැදෙනවා. මේකේ භාවනාමේ ඥානය හැදෙනවා. හැබැයි ටික වෙලාවයි. දැන් අපි පැයක් පමණ වේලාවක්, පැය එකමාරක් පමණ වේලාවක් කතා කරලා ගියාම අපේ මේ සැදැහැබර හිත අවදි කරගෙන, කන් යොමාගෙන, හිත යොමාගෙන, නුවණ යොදාගෙන ඉන්නා වූ පින්වතුන්ට ඒ වචන අනුසාරයෙන් චින්තාමේ ඥානෙ ගොඩක් හැදෙනවා. සුත්තමේ ඥානයත් හැදෙනවා, චින්තාමේ ඥානයත් හැදෙනවා. ඒ හැබැයි මේ සමහර වෙලාවට මේක කෙනෙකුට මතු කරගන්නට මේ පරතෝ ഘോഷය අනුන්ගේ උදව් උපකාරය අවශ්‍යයි. හැබැයි ඒක මේ සමහර කෙනෙකුට හැරමිට නැති වෙලාවට ය아가න්ට බෑ. හැරමිට නැති වෙලාවට ඇද වැටෙනවා. වගේ මේ දේශකයන් වහන්සේ හරි කියලා දෙන එක්කෙනා ළඟ නැති කල මේක Tamanට ස්වාධීනව හිතින් මානසිකාර්යය පවත්වා ගන්නට අමාරු වෙනවා සමහර අයට. හැබැයි අපි
මේ අනන්තර ප්‍රත්‍ය මේ වැඩේ සිද්ධ වෙන එක ඇත්තට මෙහෙම එකක් මෙහෙම වෙනවා. මෙහෙම එකක් මේක සිද්ධ වෙනවා නේද කියලා ඇසූ බණට අනුව ඇසූ ධර්මයට අනුව දැනගත් විස්තර කතනයට අනුව අපේ මේ එදිනදා ක්‍රියාවකට ගොනු කරලා සම්බන්ධ කරලා දැන ගැනීම මෙනෙහි කිරීම තමන්ට චින්තාමය ඥානයයි භාවනාමය ප්‍රඥාවයි දෙකම ගොඩනගා ගන්නට පුළුවන්. වන්දනා කරනකොට ක්‍රම දෙකක් තිබෙනවා. එක වන්දනා ක්‍රමයක් තමයි අර්ථය සලකා වැඳීම හිමීට. අනිත් ක්‍රමේ තමයි කියන වචනය අර්ථය සලකා වැඳීම එකක්. අනිත් එක තමයි වැඳුම් ලබන්නා වූ වැඳීම සිද්ධ කරන්නා වැඳීම ලබා ගන්නා වූ බුදුරජාණන් වහන්සේ ගැන වැඳීම ලබන ධර්මයේ ගැන වැඳීම ලබන සංඝ රත්නය ගැන ආරම්භණීක වශයෙන් හිත හරවා ගැනීම එකක්. අනික් කාරණේ තමයි ওই දෙකම සමහරලාට කෙනෙකුට කරන්න බැරි නම් අර්ථය තේරුම් ගන්නට පාලි දැන ගන්න ඕන, සිංහල දැන ගන්න ඕන, ඉංග්‍රීසි දැන ගන්න ඒකත් අමාරු නම් හැබැයි සරලව කරන්න පුළුවන්. මම මේ වඳිනවා කියන වැඩේ කරන්නේ මෙන්න මේ උතුම් කෙනාටයි මේ උතුම් ධර්මයටයි කියලා ඒ ලබන වස්තුව පිළිමයක් හරි ගහක් හරි පොතක් හරි ධර්මයක් හරි අහස හරි වලාකුළු හරි වගේ කියලා හිතා ගන්න පුළුවන්. එතකොට සමහරට අමාරුයි. එහෙනම් තියෙන්නේ ගාථාවක් කියනවා නම් තමන්ගේ තොල් පොටවල් සෙලවෙන ආකාරයවත් හිත හිතා ඉන්න පුළුවන් නම් නුවණින් දකින්න පුළුවන් නම් එතනත් වදින වෙලාවට ක්‍රියාත්මක වෙන වාක් උච්චාරණී ඒ තොල පොටවල් සෙලවෙන හැටි බලනවා. එහෙම නැත්නම් තවත් එකක් තිබෙනවා. ඒ තමයි වන්දනා කරන ශ්‍රද්ධේට හිත තියාගන්න. ඔය අවස්ථාවේදී වන්දනා කරන තමන් විසින්ම හිමීට හරි හයියෙන් හරි කියන්නා වූ වන්දනා ගාථා හඬට කන තබා ගැනීමත් තුල කුසල් ජවන් පහළ වෙනවා. ලෝභී ද්වේෂේ නැහැ. ඊළඟට තමන්ගේ කටේ තොල පොටවල් සෙලවෙන ආකාරයේ මතුවෙනවා නම් ඒකට අනුව හිත පහළ වෙනවා. එහෙම නැත්නම් කියන්නා වූ සජ්ජායනා කරන ගාථාවල අර්ථය හිතනවා නම් ඒ අර්ථය මෙනෙහි කරන්නා වූ කුසල ජවන සිත් පහළ වෙනවා. ගුණ දරන්නා වූ ප්‍රතිග්‍රහයන් වහන්සේලා එහෙවත් ඒ පූජනීය උත්තමයන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝයා අරමුණු කරන්නේ නම් ආරම්මණීක වශයෙන් කුසාසිත පහළ වෙනවා. අතිරේකයක් හැටියට දැන් අපි වඳින වෙලාවේදී මම මේ හිතනකොට මෙහෙම දෙයක් වෙනවා. මෙතනත් මේ වඳිනකොට චිත්ත වීති මට බහුවර්ෂයෙන් පහළ වෙනවා මේ උතුම් ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ තිබෙන බලාගෙන තිබෙන දැක බලාගෙන තිබෙන සර්වඥතා ඥාණයෙන් දැකපු දෙයක් මේකේ ඇස්සේ සිද්ධ වෙනවා නේද? ඒ තමයි අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලැබනවා නෙමේ හිත් ටිකක් මේ වෙලාවේ අනන්තර ප්‍රත්‍ය ගුණයේ තිබෙනා වූ හිත් පහළ වෙනවා. අනන්තර ප්‍රත්‍ය ලබන්නා වූ ප්‍රත්‍යෝපපාන සිතුත් පහළ වෙනවා කියලා මානසිකාරය ඒකට ඈඳා ගන්නට පුළුවන් කමක් තිබුණොත් කෙනෙකුට අනේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනේ මගේ හිතේ මෙහෙම දෙයක් වෙනවා කියලා බලන්න දකින්න මෙනෙහි කරන්නට හිත හරවා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඊටාම ඉහළ ගන්නේ කුසාසිත පහළ වෙනවා. මේ කියපු කතාව ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒක. ඒකත් මට මේ වෙලාවේදී දේශනා කරපු ධර්ම කාණ්ඩයට අතිරේක වශයෙන් එක්කාසු කරන්නට හිතුණා. සෑම දිනාටම සැප වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අප්‍රමාණකින් මම කෙටි ප්‍රශ්නයක් අහනවා. කල්‍යාණ මිත්‍රයෝ ප්‍රශ්න ඇති. ස්වාමීන් වහන්සේ මෙතනදී විශේෂයෙන්ම කියවෙන්නේ අනුලෝම
සිත ගෝත්‍ර භූසිතටත් අනුලෝම සිත වෝදාන සිතටත් ගෝත්‍ර භූසිත මාර්ග සිතටත් වෝදාන සිත මාර්ග සිතටත් අනන්ත වශයෙන් ප්‍රති වෙනවා කියන එක තමයි මේ පාලි කොටසෙන් කියලා තියෙන. නමුත් අපිට තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරපු ඒ අනුව ගෝත්‍ර භූසිත මහග්ගත සිත් වලට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියන එක. මෙතනදී ඒක නොකියන්න විශේෂ හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙතන මාර්ගසිත පිළිබඳව පමණක් ගෝත්‍ර භූසිත ප්‍රති වෙන බවක් සඳහන් වෙන එකේ විශේෂයක් තියනවාද? අර මහග්ගත සිත් ගැන සඳහන් නොකර ඒක කුසල ධර්මයකට නිරන්තරයෙන්ම අයිති වෙන හින්දාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. ඒ කාරණය මහග්ගත සිතට ගෝත්‍ර වූ භාවයෙන් ඒක අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ආර්ය භාවයට පත් වෙන අවස්ථාවේදී ඒක ගෝත්‍ර වූ සිත මාර්ග සිතට ප්‍රත්‍ය වෙනවා. එහෙම තියෙනවා. මෙතන මහග්ගත කියන වචනේ පාවිච්චි නොකලාට මේ අර්පණා මේ ධානසිත අර්පණා ධානසිත ගැන කියනකොට ඒ කිව්වේ ඔය එතනදී ධානසිතක් චිත්ත වීතියක ධානසිත වලට කලින් ධානසිත කියලා කියන්නේ මහග්ගත සිත්. ධානසිත වලට කලින් පහළ වෙන්නා වූ ගෝත්‍ර භූ සිත අර මේ ධාන මහග්ගත සිත් වලට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියන එක කිව්වා ලෞකික වශයෙන්. එතන ලෞකික වශයෙන්. හැබැයි ආර්යයන් වහන්සේලාගේ හිත් කියන තැනකුත් ඔක ඉස්සරහදී එනවා. ඒක මම මේකට ඉස්සරහ කියන නිසා ඒකට සම්බන්ධ කරගන්නේ නැහැ. මේ ඊළඟට ගෝත්‍ර භූ සිත් ගැන කියවෙන්නේ තැන් දෙකක. ලෞකික වශයෙන් ධානයකට කලින් පළවෙනි මාර්ගසිතේදී මාර්ගසිතට කලින් ওই ස්ථාන දෙකේ තමයි ගෝත්‍ර භූ සිත් ගැන කියවෙන්නේ. ඉතින් ධාන සිත් ගැන කිව්වන් පස්සේ ඉතින් රූපාවචර අරූපාවචර හැම එකේම. ඉතින් මේ ඒක කියපු නිසා අර මම මේ ධාන සිත් ගැන කියපු නිසා අරක මහග්ගත කියන එක වචනේ පාවිච්චි කරන්නේ නැහැ. තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඉදිරිපත් කරන්න පුළුවන්? තෙරුවන් සරණයි සියලු දෙනාට. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඒකෙදි මම හිතුවේ ජයන්ත මහත්තයා ආපු ප්‍රශ්නේදී අර කලින් මේකෙම කියනවානේ මේ පුරිමා කුසල කන්ද පච්චිමානම් කුසලානම් කන්දානම් අනන්තර පච්චේන කියන්නේ ඒ විදියට අර තේරම අයිති වෙනවා අනේ කියන එකක් තේරුණා. එහෙම බලද්දී අර පළවෙනි එකට අරකට ඇතුළත් නේද කියන එක. ඒ කියන්නේ ගෝත්‍ර භූහිත ධානසිත වලට මේ අනන්තර ප්‍රත්‍යයෙන් පස්සේ වෙන එක ඒ පළවෙනි විසර්ජන අනු විසර්ජනාවක් එක තියෙන අනු විසර්ජනාවට සම්බන්ධ වෙනවා වගේ එකක් තේරුණා. අනන්ත මට පොඩ්ඩක් දැනගන්න කැමතියි මේ දැන් ගෝත්‍ර භූහිතම වෙන කෘත්‍යයක් හැටියට ඕදාන හැටියට ගන්න ඒ ගෝත්‍ර භූහිත ඒ හිතම ඒ වෙනසක් තියනවාද නැත්නම් ඒ හිතම නම් දෙකකින් කෘත්‍ය දෙකක් විතර හැට එනවාද නැත්නම් ඒ හිත දෙක ඇති වෙන හිත දෙකේ යම් කිසි වෙනසක් තියනවාද? ඒ වගේම අර පරිකර්ම උපචාර අනුලෝම කියන තැන් වල වෙනකන් ඒ එකම හිත පහළ වෙනවයි කියන එකක් තියෙනවා. ඒකෝට එකම හිතේ තත්වයන් වෙනස් වෙනවාද නැත්නම් ඒ කෘත්‍ය හතර හැටියට දක්වන්න ඕන නිසා එකම හිත කෘත්‍ය හතරක් කරනවා වගේ එකක් තියෙන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්. ලෝකෝත්තර චිත්ත වීතියකේ ලෝකෝත්තර මාර්ගසිත පහළ වීමේදී ඉස්සර වෙලාම සිද්ධ වෙන තැන ගෝත්‍ර භූ කියලා කියන්නේ පහත් වූ තත්වයක ඉඳලා ඉස්සරට ඔසවා තබන්නා වූ හිත යන අර්ථයෙන් ගෝත්‍ර භූ පහත් වූ තැනක ඉඳලා උස්සරහට දියුණු කරන්නා වූ අර්ථයෙන් ගෝත්‍ර භූ වෙනවා. පුතඥ භාවයේ ඉඳලා උඩට උසවා තබන්නා වූ අර්ථයෙන් ගෝත්‍ර භූ වෙනවා.
ඉස්සෙල්ලා මේ ගෝත්‍ර වූ සිතින් සලකුණු කරන්නා වූ දෙයක් තිබෙනවා. හැබැයි කෙලස් නසන්නේ නැහැ. ඒ තමයි නිර්වාණය සලකුණු කරනවා. එතකොට ඉස්සෙල්ලා මේ වැඩේ කරන නිසා ලෝකෝත්තර සිත් මාර්ග සිත් වලට කලින් ඒ හිතට ඔය නමක් නිවන් සලකුණු කරන්නා වූ හිත යන අර්ථයෙන් සහ පහත් තැනක ඉඳලා උඩට ඔසවා තබන අර්ථයෙන් ගෝත්‍ර වූ වෙනවා. හැබැයි දෙවෙනි එකේදී දෙවෙනි මාර්ගසිතේ තුන්වෙනි මාර්ගසිතේදී හතරවෙනි මාර්ගසිතේදී ඊට කලින් මේ පෘතජ්ජන භාවයෙන් ගොඩ කරලා නෙවෙයි පෘතජ්ජන භාවයෙන් ආයෙ ගොඩක් කරන්නට ඔසවා තබන්නට මොකක්වත් නැහැ. අර සෝවාන් මාර්ගයෙන් පැහැදිලි කරා වූ පෙන්වා දුන්නා වූ දේම තමයි අර සකදාගාමි මාර්ගසිතට කලින් සිද්ධ වෙන හිතින් මේ සලකුණු කරන්නේ. ඒක නිසා එතනදී ඒ දැකීම පිරිසිදු වෝදාන කියන එකේ තේරුම පිරිසිදු කරනවා කියන එකයි. පිරිසිදුව පෙන්නනවා, පිරිසිදුව සලකනු කරනවා, පිරිසිදු කරනවා කියන අර්ථය තමයි වෝදාන කියන්නේ. ඉතින් ඒක නිසා ඉස්සර වෙලා දැකපු දේ තව ඩිංගක් පැහැදිලිව පිරිසිදුව සලකනු කරා. ඊට පස්සේ අනාගාමී වෙනකොට ඊට කලින් දැකපු දෙයකට වඩා තව ටිකක් වැඩියෙන් පැහැදිලිව පිරිසිදු කරා කියන එක අර්ථය. එතකොට රහත් වෙනකොට සම්පූර්ණා කියන අර්ථය. ආන්න ඒකින්ද දැන් අපි හිතමු එකපාරක් ඉරක් ඇඳ ඒකේ උඩින් තව ඉරක් ඇඳන් පස්සේ ටිකක් highlight වෙනවා හොඳට පේනවා. තවත් පාරක් ඇඳන් පස්සේ තවත් ටිකක් high හොඳට පේනවා. ඊට පස්සේ තව හතරවෙනි වතාව ඇඳන් පස්සේ හොඳටම සලකුණු වෙනවා. ආන්න ඒ වගේ ඒක නිසා තමයි දෙවෙනි ස්ථාන තුනට කියන්නේ සකදාගාමි අනාගාමි අරිහත් කියන තැනට කියන්නේ කලින් ගෝත්‍ර භූ නැතුව වෝදානසිත කියලා පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලා එකටම පැන්සල් ඉරඳින්න වගේ නේ නේද ඒකට මේ ගෝත්‍ර භූ කියන නම පාවිච්චි කරන්නේ මේ පෘතජ්ජන භාවයෙන් ආර්ය භාවයට ආර්ය සිත් වලට නිර්වාණයට හසු කරලා දුන්නා කියන එකයි. තේරුණාද? අවස්ථර ස්වාමීන් වහන්සේ එතකොට දැන් කියමුකෝ සෝහන් හරි අනාගාමී හරි සකදාගාමී හරි වහන්සේ නමක් ආය ධාන වඩනවා කියනකොට එතකොට එයාට අර ධාන චිත්ත වීදියේ ගෝත්‍ර භූ හිත වෙනකොට වෝදාන හිතද පහළ වෙන්නේ ස්වාමීන් වහන්සේ? නෑ. එතනදී පහළ වෙන්නේ ගෝත්‍ර භූ සිත. හේතුව එතනදී මේ ආර්ය සිත නෙවෙයි කියන්නේ. එතන ධානයකට ගියාට ධානයෙන් කරන්නේ නිවන් දැකීම නෙවෙයි. ධානයෙන් කරන්නේ ධාන ආරම්මණයට ගොඩවීමයි. එතනදී නිවන් දැකීම නෙවෙයි. මෙතනදී කියන්නේ නිවන් අරමුණු කිරීම අර්ථයෙන් තමයි ඒ මාර්ගසිත චිත්ත වීති වල ගෝත්‍ර භූ සහ වෝදාන කතාව. අනිත් එකේදී සිද්ධ වෙන්නේ කාමාවචර සිතකින් බිඳිලා ගිහිල්ලා රූපාවචර ආරම්මණය හසු කරගන්න තැනින් ඒ භාවයෙන් අනිත් පැත්තට යනින්ද තමයි ඒ ගෝත්‍ර භූ කියලා කියන්නේ. තේරුණාද? බොහොම පිං ස්වාමීන් වහන්සේ. අනේ තාත් කාට හරි ප්‍රශ්න යක්කෝ අදහසක් තියනවද? අපේ මේ අසාගෙන ඉන්න පින්වතුන්ට මේක වැටහුණාද තේරුණාද කියන එකත් අපි බොහොම සන්තෝෂයි දැනගන්න. හොඳයි මම හිතනවා නම් කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් මේක තේරුණාද වැටුණාද කියන කාරණේ අපිට පැහැදිලි කරලා දෙන්න. තේරුවත් ගන්න. එතකොට මේ සිතෙන්ද අපේ ලෞකික භාවයෙන් ලෝකෝත්තර භාවයට සම්බන්ධ වෙනවා කියන එකද කියන්නේ ස්වාමීන් වහන්සේ මේ සිත අර සම්බන්ධ එතන පහත ඉඳලා උඩට යනවා කියනකොට ඒ කියන්නේ ලෞකික භාවයෙන් ලෝකෝත්තර පැත්තට සම්බන්ධ කිරීමක් කියලා වගේ හිතෙන්නේ. ඔව්. මේකේ තියෙන්නේ මේ අපේ සිත්වල තත්ත්ව වශයෙන්ුත් ආරම්භන වශයෙන්ුත් අවස්ථා දෙකක තියෙන්නේ. අපි හිතමු
අපි හිතමු මෙහෙම තත්ත්ව වශයෙන් ගත්තොත් එතකොට අපි පෘථජ්ජන භාවයේ පෘථජ්ජන තත්ත්වයේ ඉන්නවා. තාම හෝඩුවාවක්වත් නිවන් ස්පර්ශ කරලා නැහැ කියලා. එතකොට අපි තාම පෘථජ්ජන භාවයෙන් නිවන් නොදැක නිර්වාණ ධාතු ධර්මය හසු කරගන්නේ නැතුව අපි ඉන්නවා. එතකොට අපිට හැම වෙලාවෙම පහළ වෙන්නේ මේ தത്വයකට පහත් தത്വයට අදාළ බහුල වශයෙන් පුරුදු කරපු සිතුවිලි රාමුවේ අපි සීමාන් වෙලා ඒ ඉහළ තැනකට තාම අස්සම් කරලා නැති නිසා ඉහළ තැනකට ස්පර්ශයක් නැති නිසා අපි තාම පහත් තැනක ඉන්න නිසා මේ ඕන තැනකට ඇදලා යන්න පුළුවන් අපිව. අපායගාමී වීම ඊට පස්සේ ස්ථාන වෙන තැන් වලට යෑම ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒ පෘථජ්ජන භාවයෙන් ගෝත්‍රයෙන් පෘථජ්ජන තත්වයෙන් ඉහළ තත්වයට භූ වැඩිමක් භූ කියලා කියන්නේ මේ වැඩි කරනවා දියුණු කරනවා ඉහළට යනවා වගේ අර්ථයක් තියෙන්නේ. ඒ ගෝත්‍රයෙන් ඉහළට යනවා අර්ථයෙන් තමයි ඔය සෝවාන් කියන වෙනවා කියන තැනදී ගෝත්‍ර භූසිත ඒතරින් එහාට නිවන් අරමුණු කරගත්ත හිත. ඔය චිත්ත වීතියේ විස්තරය. එතකොට ඕක මේ අපි ලෞකික වශයෙන් ගත්තයින් පස්සේ අපි සාමාන්‍ය කාමාවචර භූමියේ උප්පත්තියක් ලබන්නට සුදුසුකම් ලබාගෙන ඒ සිත්වල බහුරව හැසිරෙන එකේ එතනින් උඩට එක්කාසු වෙලා රූපාවචරයට අපි යම් හිමිකම් කියන්ට යන තත්ත්වයටපත් වෙනකොට ඒ චිත්ත වීතිය තියෙනවා මේ ගෝත්‍ර භූසිත. ඒකෙන් කියන්නේ පෘථජ්ජන භාවයේ මුදවනවා කියන එක නෙවෙයි කාමාවචර භූමියෙන් ඉහළ භූමියකට පත් කරනවා කියන එකයි. ඒකයි ඒකේ වෙනස. තේරුවන් සරණයි බොහොම කුසලයි. ස්වාමීන් වහන්සේ මෙතනදී සාමාන්‍යයෙන් අපි මාර්ග චිත්ත වීතියක් හෝ එහෙම නැත්නම් ධ්‍යාන චිත්ත වීතියක් ගත්තොත් පරිකර්ම උපචාර කියන සිත් දෙකත් මීට කලින් පහළ වෙනවා. නමුත් ඒ කියන්නේ සඳහනක් නොකර මේක අනුලෝම ගෝත්‍ර භූ කියන එක සඳහන් කිරීම පිළිබඳ විශේෂ හේතුවක් දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේකේ තියෙන මහත්ය මෙහෙම මේ ඔය අනුලෝම ගෝත්‍ර භූ කියන සිත් දෙකේ තියෙනවා ඒ වැඩිලා ගිහිල්ලා උපරිමයේ ඔය තියෙන්නේ. අනුලෝම ඇත්ත වශයෙන්ම ඉස්සරහා එකට හරියට ගැළපිලා යන සිත් දෙකක් ඔය තියෙන්නේ. ඉස්සරහදී ධාන වශයෙන් හරි මාර්ග වශයෙන් හරි අනිත් එක තමයි පරිකර්ම උපචාර කියන තැන්වලදී ලෝකෝත්තර වශයෙන් යන තැනයි ගත්තාන් පස්සේ ධාන වශයෙන් ගත්තාන් පස්සේ ඕකේ තියෙන මෙහෙමයි අවස්ථා දෙකක්. පරිකර්ම උපචාර දෙකේම මේ භාවනාව කෙරෙනවා තාව. ඒ කියන්නේ පරිකර්ම කරනවා භාවනා ආරම්භණය අල්ලගෙන ඊට පස්සේ තාම පරිකර්ම කරනවා. කියන්නේ තාම ඒ අවසානයේ භාවනාව අවසාන වශයෙන්ුත් තව ඩිංගකින් අනුලෝමයකට එනවා. එතකොටත් එතන භාවනාවක් වෙනවා. අරමුණ අල්ලගෙන සමාධිගත කිරීම වශයෙන් ඔය ධානයට සෝවාන් වෙන අවස්ථාවේදී නම් සංස්කාර ආරම්භණය අල්ලගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තවත් වැඩ ටිකක් ඔකි කරනවා. එතකොට සංස්කාර අල්ලගෙන ඉන්නවා එක තැනක ධාන ආරම්භණය අල්ලගෙන ඉන්නවා ඒකේ වැඩ කරනවා. අනුලෝමයේදී ගෝත්‍ර භූකේදී තියෙන්නේ දැන් නිකම් අනුලෝමයක පහළ වෙන්නේ මේ ඉස්සරහාදී පහළ වෙන්නා වූ හිතකට නිකන් අනුකූල වෙන්නා වූ වගේ උපරිමයට ගිහිල්ලා ආන්නේ ඒක නිසා එහා පැත්තට බරවීමට හරිම ගැළපෙන හිතාර්ථයෙන් තමයි ඒ අනුලෝම සිත කියන්නේ. ඊට කලින් පරිකර්ම උපචාර දෙක මේ අසු කරගන්නේ නැත්තේ තවත් අර අනුලෝමයක හැදෙන්න ලං වුණත් මේ සංස්කාරات එක්ක හරි ධාන ආරම්භණයත් එක්කත් හරි
අන්තිම පොඩ්ඩෙත් නිකන් අර වැඩ කරන්න තියෙන දැන් කෑම කාලා අර පිඟානේ තියෙන ටිකත් හූරගෙන කන්නේ වගේ එකක් තියෙනවා. ඒකයි ගන්න. තේරුවන් සර්. තේරුවන් සර් සායනද තේරුම් ගත්තා ටිකක් කර ට්‍රාන්සිෂන් සෝන් එක වගේ කියලා ඒක බොහොම කිට්ටුවට ඇවිල්ලා අර්පණා වලට හෝ මාර්ගසිත වලට ක්‍රියාත්මක වෙන සිත් නිසා ඒ පිළිබඳව ඒ විදිහට සඳහන් කරලා තියෙනවා කියලා තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ මම හිතනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒ චූටි ප්‍රශ්නයක සම්බන්ධව තියෙනවා. ඒකෙදි එතකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභු මාර්ග සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා මද්ද ප්‍රඥාවකට ඵලසිද්ධියක් ඇති වෙනවා පරිකර්ම අවස්ථාවක් එක්ක කියන එක. ඊට පස්සේ තීක්ෂ ප්‍රඥාව තියෙන එක්කෙනෙකුට උපචාරානුලෝම ගෝත්‍රභු මග්ග ඵල හිත්මක් කියන එක. එතකොට මෙතන අර ජවන් චිත්ත විද්‍යාවක් වගේ මේ අර මේ මනෝද්වාර වර්ජනයෙන් පස්සේ සිත් හත සම්පූර්ණ කරගන්න මේ සම්පූර්ණ වෙනවා වගේ එimhe චිත්ත නියාමයකට යටත් වෙලාද මේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභු මාර්ග ඵල සිත් දෙකක් පහළ වෙන්නත් උපචාර අනුලෝම ගෝත්‍රභු මාර්ග කියලා ඵල සිත් තුනක් පහළ වෙන්නත් ඒ වගේ අවස්ථාවක් මේ පෙන්නලා තියෙන නිසා මට මේ අහන්න වුණා තිබ්බේ සමහරවිට ඒතර පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභු කියලා ඒ අවස්ථාවන් පෙන්නලා තියෙන්නේ අර ඒ ජවන් වගේ ජවන් සිත් හත සම්පූර්ණ වෙනවා වගේ මෙතනත් ඒ වගේ නියාමයක් තියෙනවාද මනෝද්වාර වර්ජනයෙන් පස්සේ එම සිත් හතක් පහළ වෙලා තමයි භවංගගත වෙන්නේ කියන එකක් වගේ එකක්. එහෙම කතාවක් තියෙනවා. සහ අපි මේක ඉස්සෙල්ලත් ඔය විචිත්ත වීති කියන තැන් වලත් අපි කියලා දුන්නා. සමහර අයට උපචාර පහළ වෙනවා පරිකර්ම හැදෙන්නේ. සමහර අයට පරිකර්මත් උපචාරත් මේ දෙකම හැදෙනවා. ඒකට හේතුව මේ අපි මේ වැඩක් කරන්න ගියාන් පස්සේ දැන් අපි හිතමු එතෙන්ට යන්න කලින් දැන් ඔය චිත්ත වීති ඔය උපරිමයට යන්න කලින් එදිනෙදා වැඩ කරනවනේ. දානයක් දෙනකොට උනත් දාන දෙන්නෙත් නිවන් දකින්න, සීල් රකින්නෙත් නිවන් දකින්න, භාවනා කරන්නෙත් නිවන් දකින්න, මල් පුදන්නෙත් නිවන් දකින්න නේ. ඔය වැඩ කරනකොට මිනිස්සුන්ගේ තිබෙනවා මේ යම්කිසි චරිත රටාවක් තියෙනවා. ඒ චරිත රටාවට අනුකූල තමයි හිත වැඩෙන්නේ, හිතේ හැටියට තමයි වැඩි කෙරෙන්නේ. දැකලා ඇති සමහර අය මම නම් දැකලා තියෙනවා හරියට. මේ සමහර අය මේ අපි දානයකට ගියාම හරිම නීට්, හරි පිළිවෙලයි. ඒ කියන්නේ ආසනේ තියලා ඊට පස්සේ ආ දන්නවා හරියට මේ ආසනයේ ඉස්සරහයි මොකක් හරි එකක් වතුර එක තියන්න තියලා ඊට පස්සේ මේ දානේ බෙදෙනකොට උනත් මේ ඒ ඉස්සර වෙලා අත සෝදන්න ගෙනල්ලා මේක මේ මම කියන්නේ මේක මේ අපි පින්වතුන්ට පින්කමකදී එහෙම ඔක මේ මතක තියාගන්න සහ දැනගන්න. ඔක ක්‍රියාත්මක මොකද කොහොමද පරිකාර උපචාර එන්නේ හේතු හැදෙන්නේ කියලා. දැන් එකට එකක්. එයාගේ වැඩ කටයුත්තේ තිබෙනවා පැන් ඊට පස්සේ දානේ ඊට පස්සේ මේ ව්‍යංජන ඊට පස්සේ පිළිවෙලක් තිබෙනවා. ඒතන එයාගේ හිත වැඩ කරන්නේ මේකට පස්සේ මේක ඕන මේකට පස්සේ මේක ඕන මේකට ඒ කියන හරියට නුවණ විහිදුවනවා නිකන් ක්‍රමානුකූලව ගානකට හොයලා බලලා විමසලා කරන ගතියක් තියෙනවා. ඒක චරිතයක්. තව එකක් තියෙනවා මෙහෙම. දැන් එයා අපි හිතමු හාමුදුරු 5 දිනක් හිටියයි කියලා. ඒ ස්වාමීන් වහන්සේ එක හාමුදුරු කෙනෙකුට වතුර එකක් ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ ඒ හාමුදුරු තවත් ඊට පස්සේ ගිහිල්ලා කාත් එක්ක හරි කතා කරලා ඊට පස්සේ ආයෙත් එකක් ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ ආයෙ ඊට පස්සේ පළවෙනි එක්කෙනා හාමුදුරන්ගේ ඒක අරගෙන ගිහලා ඊට පස්සේ තව එකක් අරගෙන තුන්වෙනි එක්කෙනා හතරවෙනි එක්කෙනාට දෙනවා. ඊට පස්සේ ඔහොමම නිකන් අර මිනිස්සුගේ තියෙනවා ක්‍රියාවකදී නිකන් පිළිවෙලක් නැති අතර කැඩිච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ හරියට නීට් කරන්නේ. අනිත් එක තමයි දැන් ඔය දානයක් එහෙම බෙදෙනකොට මම දැකලා තියෙන එකක් තමයි මේ ඉස්සර වෙලා ඒක සාහනසකට ඉස්සෙල්ලා දානේ බෙදලා ඉතින් මේ
මේ තියෙනනේ ඔය මිනිස්සුගේ ගෙවල් හදලා තියෙනනේ මේ පිට්ටු ඉන්දියාප්ප රොටි බත් නරවම තියෙනවනේ මේක උදාහරණයක් මේ දැන් සමහරට බත් බෙදලා ඉවර වෙලා ඊට පස්සේ කරි බෙදලා ඉවර වෙලා ඉන්දියාප්ප බෙදනවා හොදි බෙදලා ඉවරලා පිට්ටු බෙදනවා දැන් ඔක අනිත් පැත්තට වෙන්න ඕනනේ පිට්ටු බෙදලා ඉවරලානේ හොදි බෙදන්න ඕනනේ ඉන්දියාප්ප බෙදලා ඉවරලානේ පොල් සම්බල නරවම ඔක අනිත් පැත්තට ඔය වගේ දානීය සම්බන්ධයෙන් බුද්ධ පූජාවක් සම්බන්ධයෙන් බැලුවොත් එහෙම ඔන්න ඉස්සර වෙලා දාන ටිකක් බෙදනවා ඒක ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ තව එකක් අමතක වෙනවා ඒක ඊට පස්සේ ආයෙ හැන්දින් අරගෙන ගිහිල්ලා අර බෙදාපු එකේ පාත්‍රය උඩින් තියෙනවා ඊට පස්සේ වතුර එක තියලා නැහැ ඉතින් ඒවා මේ ඊට පස්සේ ආයෙත් වතුර එක අරගෙන යනවා ආයෙ ඊට පස්සේ පපඩමක් තිබුණත් ඕක අරගෙන යනවා වරින් වර කිසි ගැළපීමක් පිළිවෙලක් නැහැ ඒක ඔය වාගේ වැඩ කර අපි හිතමු මේ භාවනා කරන්න යනයි කියලා. භාවනා කරන්න ගියාන් පස්සේ වාඩි වුණාන් පස්සේ හරියට මේ මොකක්ද අර අතුරුණේක සිටින් ක්ලොත් එක කියන්නේ පත්කඩේ දාගෙන නැහැ. ඊට පස්සේ කොස්සක් තියෙනවා නම් ඒක පිළිවෙලකට තියලා නැහැ. හඳුන් කූරක් පත්තු කරලා නැහැ. හඳුන් කූර ගහන්නේ හරහාට. එතකොට අලු ටික වැටෙනවා හරහාට මේසෙට වැටෙනවා. ඕවා එහෙම තියෙනවා. එතකොට මේ තමන්ගේ අඩුපාඩු භාවනා කරන්නට ගියාම හිත සමාධි වෙන්නේ නැහැ. එතෙන්ට එනකොට කල යුතු වූ පිළිවෙලට කරන්නට තිබෙන්නා වූ දේවල් ටිකක් අතපසු වී තිබෙනවා. ඒක වරින් වර ඇවිල්ලා භාවනාව කඩා දානවා. මේක කරන්න බැරුණා මේක කරන්න බැරුණා මේක කරන්න බෑ මේක හරි ගියේ නෑනේ පස්සේ හදනවා කියලා ඕක කරනවා. පූර්ව කෘත්‍ය කරන්න ගියාන් පස්සේ පූර්ව කෘත්‍ය කරන්නේ පිළිවෙලට හිතනවා තව ටිකක් කරනවා ඔය විදිහට කරනවා. ඔන්න ඕක නිසා එයාගේ නුවණ තීක්ෂණව වැඩෙන්නේ. එයාගේ නුවණ යම්කිසි දෙයකට යම්කිසි ක්‍රියාවකට තීක්ෂණව වැඩෙන්නේ නැහැ. අනිත් එක තමයි බණහනවා කියමු. බණහනකොට ඩිංග රේඩිය එකක් දානවා. ආයෙ වහනවා. බණ ඩිංගකුත් අහනවා. තව නිවුස් එකකුත් බලනවා. බණ ටිකකුත් අහනවා. ඊට පස්සේ ඔය වටපිටත් බලනවා. බණ ටිකකුත් අහනවා. ආන්න ඒක නිසා ඒ ධර්ම දේශනාවෙන් හිතට පේලියට හොඳට පේලියට පැක් වෙන්න අහන්න තියෙන කරුණ ටික සමාධිගත වෙලා හෙන්නේ. ඔන්න ඔය කරුණු නිසා එයාගේ නුවණ සංස්කාර ස්පර්ශ කරනකොට සංස්කාර සම්මර්ෂණය කරනකොට උනත් කෑල්ල තමයි එන්නේ. ටිකක් එනවා මතු වෙනවා මෙනේ කරනවා. ඔන්න ඔය වගේ අයට පරිකර්ම අවශ්‍යයි. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ සිද්ධියක් වෙලා තමයි යන්නේ. සමහර අය ඉන්නවා එහෙම නෙවෙයි. ඔය වැඩ කරලම පුරුදුයි. හොඳට නීට් එකට පිළිවෙලකට කරලම ආය අතපසු වෙන්නේ නැහැ. එහෙම කරලා හොඳට පදම් වෙච්ච පුළුවන් වෙච්ච හිත ගොනු කරගත්ත අයට භාවනා කරන්න ගියාන් පස්සෙත් අර ඉස්සරලා යන් ටිකේ යනවා. අනිත් එක මාර්ග චිත්ත අවස්ථාවේදී ධ්‍යාන චිත්ත අවස්ථාවේදී ඒගොල්ලන්ට ආය 아무තෙන් මේ පරිකර්ම කරන්නට මේ වෙන්නේ ටක් ගාලා අනුලෝමෙන් මේ කියන්නේ උපචාරයෙන් ඉස්සරහට යනවා. ඔන්න ඕක තමයි වෙනස. ඔය මේ ඔය මන්ද බුද්ධික සහ තීක්ෂණ බුද්ධිය ඇති වෙන්න හේතු කාරණා වෙනවා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට මේ මට අදහසක් ආව ස්වාමීන් වහන්සේ දැන් භාවනාමය පැත්තට නැතුව අපි සාමාන්‍ය ලෞකිකත්වයේ ඉන්නකොට අපි හොඳ සිහියෙන් නුවණින් බලාගෙන ඉන්නවා. දැන් ඔබ වහන්සේ කිව්වනේ එක සිතක් නැති වෙලා ස්වභාවයෙන්ම අනිත් සිතට අග්ගාලා ගෑවි යනවා කියලා. ඒ කියන්නේ නිකන් රස්නයක් වැදිලා වගේ අරගේ බලයෙන් මේක ඇති වෙනවා කියලා. එතකොට දැන් සාමාන්‍ය ජීවිතයේදී අපිට යම්කිසි අවස්ථාවක කුසල් අකුසල් දෙපැත්තට සිත දැන් හිතෙනවා. දැන් හිතක් ආවා. දැන් මේ නිසා අපිට අකුසලයක්ද කුසලයක්ද
ඇති වෙන්නේ කියන එක බලලා අපේ හිත හරව ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ කුසල් පැත්තට පමණක්. දරුවන් සරණයි. පුළුවන්. ඒ කුසල් සිත් අකුසල් සිතක් ආපු වෙලාවට ඒක කුසල් සිතක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒකට තියෙනවා මේ ආරම්මන වශයෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අසම්මෝහ වශයෙන් කරන්නත් පුළුවන්. ආරම්මන වශයෙන් කරන විදිහ තමයි අපි හිතමු ලෝභ සිතක්, ආසා සිතක්, කාම සිතක්, රාග සිතක් ආවොත් ඒක ආරම්මණයෙන් වෙනස් කරනවා. මේක මේ විදිහයි කියලා පිළිකුල මෙනෙහි කිරීම, අසුභය මෙනෙහි කිරීම, ඒ වගේම අප්‍රසන්න භාවයේ හිතට සංඥාවක් හැටියට ගැනීම. ඔන්න දැන් ඒක ආරම්මණයෙන් වෙනස් කරා. හැබැයි සමහර අයට ආරම්මණයේ දැම්මට වැඩ කරන්නේ නැහැ. එහෙම අයට හොඳම දේ තමයි අකුසල් සිතක් ආවාම ඒ මොකක් හරි ලෝභයක් හරි ද්වේෂයක් හරි ඉරිසියාවක් හරි මොකක් හරි එකක් නේ ඒ හිතම මේක අහවල් එකේ කියලා සිහිය යොදලා බලනවා. ඒකට කියනවා අසම්මෝහය කියලා. තියෙන දේ තේරුම් ගන්නවා. මොකද්ද ආවේ කුසලයේද අකුසලයේද ලෝභයේද ලෝභය හැටියට කුසලයේ හැටියට අලෝභය හැටියට මෝහය හැටියට ආන්න එහෙම බලනකොට ඒ මෙනෙහි කිරීම තුළින් කුසල්සිත පහළ වෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ ඔන්න ඔය වැඩි තමයි කියලා තියෙන්නේ. ඔක දෙකටම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආරම්මණය පිහිටවීම වශයෙන්ුත් තියෙනවා, අසම්මෝහ වශයෙන්ුත් තියෙනවා. එහෙම පුළුවන්. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි, එහෙමනම් අද කාල වේලාව සලකලා බලලා අද සාකච්ඡාව මෙතනින් සමාප්ත කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් අද දවසෙත් අපි වෙනුවෙන් ඉතාමත්ම කරුණාවෙන් කාල වේලාව වෙහෙස නොකොට මේ ආකාරයෙන් ස්කයිප් තාක්ෂණය හරහා අපිට සම්බන්ධ වෙලා මේ ධර්ම කරුණු අපිට නිතර අහන්න නොලැබෙන ධර්ම කරුණු මේ ආකාරයෙන් අපිට සරලව පුළුවන් තරම් සරල කරලා අපේ සිත්වලට තේරුම් ගන්න පුළුවන් වෙන්න අපිට කියා දෙන ඔබ වහන්සේට අපි සවනට සිසිලස වෙනුවෙන් අපේ ප්‍රණාමය ඒ වගේම පූර්ණ පුණ්‍ය අනුමෝදනාව පුද කර සිටින ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේ අපි සාකච්ඡාව නිමා කිරීම සඳහා යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් සෑම දිනාටම යහපතක් වේවා, රත්නත්‍රේ සරණයි. ඉතින් අදත් අපි අපේ කාලය අරගෙන අපි මේ බුදුරජාණන් වහන්සේ දැකපු උන්වහන්සේගේ හිතින් ස්පර්ශ වෙච්ච තැන් වලට තමයි අපි මේ බොහෝම සෙවුම්ව යන්න ගියේ. මේ අවසාන වශයෙන් මේ පින්වතුන්ට මේක මතකයට ආපු නිසාම කියන්නේ සූත්‍ර දේශනාවක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ චූලහත්ථ පදෝපම සූත්‍රය කියලා. මම හරීම ආසා කරන සහ ධර්මචන්දේ කුසල ඡන්දය පහල කරන හරීම වටිනා සූත්‍රයක්. ඔක මේ වන්දනා ගමනක් වගේ ඒ සූත්‍රය. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ චූලහත්ථ පදෝපම සූත්‍රයේ විස්තර කරන තැන කියනවා අර මේ පද හතරක්. තථාගත ඥාන පද හතරක්. ඒ තමයි පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. යම්කිසි කෙනෙකුට මේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි ධානය ඇති වුණා නම් එයා හිතන්න කියලා මේ පළවෙනි ධානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ගිහිල්ලා නැවතිලා හිටපු තැනක්. උන්වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ඥානය කියන පාසටහන් තබු තැනක් මේ ධානය. ඒක නිසා යම්කිසි කෙනෙකුට ධානසිතක් පහළ වුණේද තථාගතයන් වහන්සේ වැඩ හිටපු ස්ථානයක්, තථාගතයන් වහන්සේ නැවතී සිටපු ස්ථානයක්, තථාගතයන් වහන්සේගේ නුවණ කියන ඒ ඥාන පදය ගටපු තැනක්
කියලා සතුටු වෙන්න. දෙවෙනි ධානයට ගියාමත් එහෙමයි. තුන්වෙනි ධානයට ගියාමත් එහෙමයි. හතරවෙනි ධානයට ගියාමත් හිතන්න කියනවා මෙන්න මේ ස්ථානයේ තථාගතයන් වහන්සේ ගිහිල්ලා නැවති ගිමන් හැරපු තැනක්, තථාගතයන් වහන්සේගේ ඥානපදේ ස්පර්ශ කරපු තැනක් කියලා. අපි යන්නේ බාහිර වශයෙන් දඹදිවට යනවා, ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට යනවා, උන්වහන්සේ වැඩ හිටියයි කියලා අපි එහෙම හිතනවා, මෙනෙහි කරනවා. ඒවා නරකයි නෙවෙයි. ඒවා කරන්න ඕනේ. චිත්ත ප්‍රසාදේ හරියට වැඩෙනවා, දඹදිව යන්න ඕනේ. ඒ වගේම බුදුන් උපන් තැන ඒ නේපාලයේ ජම්බුද්වීපයේ, ඒ වගේම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ, ඊළඟට බරණැස් නුවර ඒ සිපතනාරාමයට, කුසිනාරා නුවර ඒ උතුම් වූ චෛත්‍යරාජන් වහන්සේ වැඩ ඉන්න තැනට, එමෙ නැත්නම් මේ ඒ පරිනිර්වාණ චෛත්‍යයට යන්න උනේ. මේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන හතර ඇවිල්ලා උන්වහන්සේ පැහැදිලිව අලංකාරව ලස්සනට කියලා දේශනා කළා තිබෙනවා. මෙන්න මේ ස්ථාන හතර අපි භාවනාවක් තුළින් ගිහිල්ලා වැඳ පුදා ගන්න ඕනේ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ තථාගතයන් වහන්සේගේ ඥාන පද සටහන් ලැබුත් තැන කියලා. හැබැයි ඉතර යාගන්න බැරි වුණත් අපි මේ අද මේ කතා කරපු ටික තියෙනවනේ. මේ ටික අපිට පුළුවන් හිතන්ට මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන්නා වූ ධර්ම කාරණා ළඟ මේ චිත්ත වීතිවල, මේ හිතින් හිත, මේ ජවන් සිත්වල, මේ ස්ථානවල තිබෙන අනන්තර ප්‍රත්‍යය ගැන මේ බුදුරජාන් වහන්සේ දැකපු දේවල්, බුදුරජාන් වහන්සේගේ චිත්තය ගැටපු තැන්, මේ තමයි බුදුරජාන් වහන්සේ වැඩ හිටපු, උන්වහන්සේ බලපු දේවල්, උන්වහන්සේගේ නුවණට හසු වෙච්ච දේවල් කියලා අපිට චිත්ත ප්‍රසාදේ පහළ කරගන්න පුළුවන්. ඒක නිසා අද මේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා, අපේ පින්වත් ජයන්ත මහත්මයා පින්වත් පිරිස එක්කාසු කරගෙන ඉතින් මේ සකස් කරගත්තා වූ ධර්ම මණ්ඩපය තුලින් අපිත් ඇත්ත වශයෙන්ම අවිහිංසකව මේ වන්දනා ගමනක් ගියා වගේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ස්වයම්භූ ඥාණයෙන් උන්වහන්සේම දැක බලාගෙන, උන්වහන්සේගේ පාරමී ධර්ම ශක්තියෙන්ම උන්වහන්සේ වැඩම කරපු ස්ථාන අපි මේ පොඩියට ගාට ගිහිල්ලා මෙන්න මෙතන මෙන්න මෙහෙමයි මේ බුදුරජාණන් වහන්සේ දැක්කේ බලක අපිට වැඩි හයියක් නැති වුණත් අපිට පුළුවන් මේ පොඩියට ගිහිල්ලා උන්වහන්සේගේ ධර්මය තියෙන තැන්, කියපු තැන් අපි මේ සාකච්ඡාව තුළින් ස්පර්ශ කළා. ඒ වගේම ධර්ම ගමනක්, වන්දනා ගමනක්, බුදුන් වැඩි තැනක් තමයි අපි මේ තුලින් ගමන් කරේ. ඒක නිසා මේ තුලින් අපේ පින්වත් හැම දෙනාට මහානීය කුසල ධර්මයන් අත්පත් වුණා, කුසල් වැඩුණා. මේ පුණ්‍ය ශක්තිය හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස වේවා, නිර්වාණ ධාතු අවබෝධයේ පිණිස වේවා, බුදු ගුණ හිතීම පිණිස වේවා, දහම් ගුණ සංගුණ මතු කර ගැනීම පිණිස වේවා, බයසක නැති කර ගැනීම පිණිස වේවා, ඒ වගේම අපායේ දුකින් මිදීම පිණිස වේවා, තිරිසන් ලෝකයේ දුකින් මිදීම පිණිස වේවා, සතර අපායෙම මිදිලා ආර්යයන් වහන්සේලාගේ ඒ ගමන් මඟ ලබා ගැනීම පිණිස වේවා. අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් නිදුක් නිරෝගී සැප ලැබේවා. සෑම දිනාටම කෙලවර ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේම සිද්ධ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. Dullabena mayalatam pasitungan dimatu sada dana apadam patipada sada sudaya pasam dana